Teruwan Saranai. Teruwan Saranai, sir. Teruwan Saranai. Teruwan Saranai. Teruwan Saranai, sir. Sir kata කරලා ඉන්නවද? මුලින් sir කතා කරනවා කිව්වා නේද? Nona පටන් ගන්න. හරි. හරි. තුන්වැනි පිටයි. Teruwan Saranai, sir. Teruwan Saranai සෙමෝක. ගාතාව කියලා පටන් ගන්න. හරි. සාදු සාදු සාදු. හරි. විචිත්ත මති ගම්නාය මණ්ඩිතං පඨාන විමලාමිත බුද්ධියා යස්ස දේහානික්කමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මජ්ජට්ටාච පබස්සරා තන් ලෝකනා තන් සුගතං ධම්මංච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. Teruwan Saranai. අපි අද ගිය සතියේ අංශය යමකය ආරම්භ කරා. අපි ඒකේ අද කතා කරන්න තියෙන්නේ ධාතු වාරය. අපි මහා වාරයේ අවසන් වාරය ධාතු වාරය. ධාතු වාරයේදී අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් සංඥාපනය බලලා ඉමු. සංඥාපනය ඇත්තටම පළවෙනි පොතේ තමයි සංඥාපනය තියෙන්නේ. මේ පළවෙනි පොත ඒ කියන්නේ යමක ප්‍රකරණ 1 කියන එක. මේකේ ධාතු වාරය විස්තර කරලා තිනවා මේ ආකාරයට. ධාතු වාරේ පුච්ඡා වාරේ විසර්ජන වාරයයි දෙපරිදි වෙයි. මෙන්න මෙතන වැදගත් වෙනවා මෙහි එක් යමකයක එක පුච්ඡාවක්ම වෙයි. දැන් අපි මෙතෙක් සාකච්ඡා කරපු යමකවල එක යමකයක පුච්ඡා දෙකක් තිබුණා, අනුලෝම පුච්ඡාව සහ පටිලෝම පුච්ඡාව කියලා. මේ ධාතු වාරයේදී එක යමකයක තියෙන්නේ එක පුච්ඡාවක්මයි. එතකොට කාම ධාතු මූලක අනුලෝම පුච්ඡා සුද්ධික 6යි මිශ්‍රක 3යි කියලා 9ක් තියෙනවා. අපි මේක අර ව්‍යුහෙන් බලමු පසුව. එතකොට කාම ධාතු මූලක මුල් කරගෙන සුද්ධික පුච්ඡා 6ක් තියෙනවා, මිශ්‍රක පුච්ඡා 3ක් තියෙනවා, සියල්ලම 9ක් තියෙනවා. ඒ වගේම රූප ධාතු මූලක 9යි, අරූප ධාතු මූලක 9යි. ඒ අනුව අනුලෝම පුච්ඡා 27ක, ප්‍රතිලෝම පුච්ඡා 27ක 27යි දුක මූලක පුච්ඡා 27යි, පුච්ඡාවෝ 81ක් තියෙනවා. අපි මේ කියන විස්තරය අපි ව්‍යුහයෙන් ඒ කියන්නේ අපි ඔපු අර chart එකකින් බලමු. දැන් මේ අපි බලමු මෙන්න මේ ධාතු වාරයේ මේ ආකාරයට තමයි බෙදෙනවයි කියලා අපිට කිව්වේ. පුච්ඡා වාරය කියලා තියෙනවා, විසර්ජන වාරය කියලා මුලින්ම බෙදෙනවා. පුච්ඡා වාරේ මම මේ පොඩ්ඩක් ලොකු කරන්නම්. මම හිතන්නේ දැන් පේනවා ඇති නේද? පේනවද සෝම මහත්මිය? පේනවා. එතකොට ධාතු වාරේ වාර දෙකක් තියෙනවා, පුච්ඡා වාරේ සහ විසර්ජන වාරේ කියලා. පුච්ඡා වාරේ අපිට අර සංඥාපනයේදී කිව්වා කාම ධාතු මූලක පුච්ඡා 9ක් තියෙනවායි කියලා. ඒක තමයි මේ පෙන්වන්නේ. කාම ධාතු මූලක 9යි, ඒකේ සුද්ධික 6ක් කිව්වා, මිශ්‍රක 3ක් කිව්වා. එතකොට අපි මේ ටිකට එන්නේ ඉස්සෙල්ලා අපි මේක කතා කරමු. එතකොට කාම ධාතු මූලක පුච්ඡා 9ක් කිව්වා. ඒ විදිහටම රූප ධාතු මූලක 9යි, අරූප ධාතු මූලක 9යි කියලා අපිට කිව්වා. පුච්ඡා ඒක මූලක පුච්ඡා 27ක් ලැබෙනවායි කියලා අනුලෝම 9. ඊළඟට ඒක මූලක පටිලෝම පුච්ඡත් ඒ ආකාරයටම 27ක් ලැබෙනවා. ද්වික මූලක පටිලෝම පුච්ඡත් 27ක් ලැබෙනවා. මෙතනදී අපිට මේ පේන
කරුණක් තමයි ඒක මූලක අනුලෝම පටිලෝම කියලා තිබුණාට ද්වික මූලක තියෙන පටිලෝම විතරයි. ඒක ඡේද වලට යනකොට ඇයි ඒ කියන එකත් අපිටම පැහැදිලි වෙනවා. එතකොට ඒක මූලක 27 බෙදෙනවා කාම ධාතු මූලක 9යි. මේ 9 අපි සංඥාපනයේදී දැක්කා ශුද්ධික 6ක්. ටේබල් කියලා අපි පොඩ්ඩක් බලමු තව චුට්ටක් යනකොට තේරෙනව නේද කියන එක? ඔව් තේරෙනවා මේ. තේරෙනවා. තේරෙනවද කියන එක මේ ඇහෙන කැඩි කැඩි ඇහෙන එක තේරෙනවද? තේරෙනවා. කැඩි කැඩි අපි බලමු මේක සමහරලාට තව ටිකකින් හරියයි. එතකොට කිව්වා සුද්ධික 6යි මිශ්‍රක 3යි. අපි කරන්නේ පොඩ්ඩක් නවත්තලා කියමුද? මේක පැහැදිලි. හොඳයි අපි බලමු හුඟක්ම තේරෙන්නේ නැත්නම් කියන්න. එතකොට කාම ධාතු මූලක පුච්චා 9 ශුද්ධික 6 තමයි මේ කියන්නේ. කාම ධාතු මූලක කාම ධාතුවට. කාම ධාතු මූලක රූප ධාතුවට. මේවා අපි ඡේද බලනකොට පෙනේ මේ මොකක්ද කියලා. කාම ධාතුවෙන් අරූප ධාතුවට. කාම ධාතුවෙන් න කාම ධාතුවට. කාම ධාතුවෙන් න රූප ධාතුවට. කාම ධාතුවෙන් න අරූප ධාතුවට. ඔන්න ওই ටික තමයි ශුද්ධික පුච්චා 6. ඊට පස්සේ මිශ්‍රක වෙනකොට දෙකක් ගන්නවා. කාම ධාතුවෙන් න කාම න අරූප ධාතුවට. කාම ධාතුවෙන් න රූප න අරූප. කාම ධාතුවෙන් න කාම න රූප ධාතුවට කියලා තමයි මේ පුච්චාව තියෙන්නේ. එතකොට මෙතන 9ක් තියෙනවා. මේ ආකාරයටම රූප ධාතු මූලකත් මේ විදිහටම 9යි. අරූප ධාතුවෙන් අරූප ධාතුවට ඔය ආකාරයට 9ක් යනවා. ඊළඟට ඒක මූලක අනුලෝම. දැන් මේ අනුලෝම කිව්වම කෙලින්ම කාම ධාතුවෙන් කාම ධාතු මූලක. ඒක මූලක පටිලෝම වෙනකොට න කාම ධාතුවෙන් කාම ධාතුවට. න කාම ධාතුවෙන් රූප ධාතුවට. න කාම ධාතුවෙන් අරූප ධාතුවට ඔය ආකාරයට 9ක් යනවා. එතකොට න රූප ධාතුවෙන් කාම ධාතුවට මේ විදිහට න රූප ධාතු මූලක 9යි. න අරූප ධාතු මූලක 9යි. ඒක පටිලෝම පුච්චා 27. ඊට පස්සේ ද්වික මූලක දෙකක් එකට අරගෙන පටිලෝම නිසා න කාම න අරූප ධාතු මූලෙන් කාම ධාතුවට. න කාම අරූප ධාතු මූලෙන් රූප ධාතුවට. ওই විදිහට 9යි. ඊළඟට අනිත් දෙක ගන්නවා න රූප න අරූප ධාතුවෙන් කාම ධාතුවට. එතනින් රූප ධාතුවට ඔයි පටිලෝම 27යි. ද්වික මූලක පටිලෝම 27යි. පුච්චා 81ක් එනවා. ඒ පුච්චා වලට විසර්ජන 81ක් විසර්ජනා වාරයේදී දක්වලා තියෙනවා. ඒතර මේක තමයි ව්‍යුහය. මේක සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් එකතු කිරීමක් අවශ්‍ය නම් අපි කතා කරන්න තියනවාද යම් මහත්මයෙකුට ඉදිරියට යන්න පුළුවන්ද? රත්නායක මහත්මයා මුකුත් එකතු කරන්න කතා කරන්න පැහැදිලි කරගන්න තියනවාද? මිස් එක පැහැදිලි වුණා. එතකොට ඇත්තට මෙතන මේ පටිලෝම කියලා කියන්නේ පච්චනීක කියන අදහසෙන් නේද? එහෙම නේද? පුච්චාව නිසා තමයි මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේම පටිලෝම. අපි යමකයටනේ සාමාන්‍යයෙන් ප්‍රත්‍යනීක කියන්නේ පුච්චාවට අනුලෝම පටිලෝම කියලානේ අපි භාවිතා කරන්නේ. හැබැයි මේක වෙනස් කරලා දීලා තියෙනවා මේ පෙළ පොතේ. නමුත් මේ ප්‍රත්‍යනීක කියන්නේ පුච්චාවේ අනිත් පැත්ත. එතකොට අපි මේක පටිලෝම පුච්චා කියලා විදිහට තමයි දක්වලා තින්නේ. අර න එන ස්වරය තමයි පටිලෝමේ කියලා දක්වන්නේ. හොඳයි. මේකේ ප්‍රත්‍යනීක කියන වචනය පාවිච්චි කරලා නැහැ කොහෙවත්. හැබැයි අනිත් යමකවල යමකයට ප්‍රත්‍යනීකයි පුච්චාවට පටිලෝමයි තමයි අනුලෝම පටිලෝම දක්වලා තියෙන්නේ. නමුත් යමකයටත් පටිලෝම යමකේ කියලා දක්වලා තියෙන අවස්ථා තියෙනවා. එහෙම නේද රත්නායක? එහෙම තමයි මිස්. ඒක තමයි මට මෙතන හිතුනේත් අර න කියලානේ මේ ප්‍රශ්නේ පටන් ගන්නවම ඇත්තේ. එතකොට අර පච්චනීක විදිහට වගේ තමයි අපිට ඇහෙන්නේ ඒක දැනෙන්නේ. ඒක හින්දා අපි කමන්නේ ඒක අපි තේරුම් ගත්ත හැකි අපි යමක වලට යනකොට නේද? තෙරුවන් සරණයි. සමාවෙන්න කියන්නේ. පැහැදිලි නෑ මේ අර මෙතන ඔව් ඔබතුමියට ඇහෙනවා ඇති. ඔබතුමියට ඇහෙනවද?
පිට ඇහෙනවා ප්‍රේම්ශ්‍රී කියනවා. මොකද්ද නෑ, නෑ, මහත්මයා එතන නෑ මේ ඇහෙනවා මහත්මයා නෑ මෙතන ඉන්ටර්නෙට් වල පොඩි මේ වේව්ස් වල පොඩි අවුලක් තියෙනවා. ඒකයි සමහර වෙලාවට ඇහෙන්නේ නැතු වෙනවා. ඒකයි මම ඔබතුමිය යාගෙන හිතුවේ. මේ මෙතන තිරුවන් සරණයි. මෙතන එතකොට ඒකමූලික සහ ද්විකමූලික එනකොට පටිලෝමය අපි ගන්නේ ද්විකමූලික වශයෙන්ද නැත්නම් ඒකමූලික වශයෙන් ගන්න බෑනේ නේද? එතන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නකො. මූලික අනුලෝම තියෙනවා. සමහරනේ ඔව් ඒකමූලික අනුලෝම. ඔව් ඊට පස්සේ ඒකෙම පටිලෝමයක් පෙන්නනවා න කියලා. ඔව් ඊට පස්සේ අපිට ද්විකමූලික අනුලෝමයක් නැහැ. කාමය අරූපය දෙක එකට අරන් නැහැනේ. න කාම න අරූපය. එතකොට ද්විකමූලික තියෙන්නේ පටිලෝම විතරයි. එතන පටිලෝමය කියලා කියන්නේ එතකොට කොහොමද අපි පොතේ යනකොට අපිට පැහැදිලි වෙයි නේද? ඒ තියෙන ඔව් ඡේදවලදී ඉතා පැහැදිලි වෙනවා. ඔව් අපි බලමු මිස්. හොඳයි. දැනට මේක මතක තියාගන්න ඒක මූලෝම නැහැ. ද්විකමූලක තියෙන පටිලෝම විතරයි. ඒතර අපිට මේක පේනවා න කාම න අරූප කියලා තමයි යන්නේ. දෙකක් එකට ගන්නවා ද්විකමූලක කිව්වම. ඒතර ඒක පටිලෝමේ නිසා න කියන වචනේ ඉස්සරහින් එනවා. අපි ඡේදවලට යන් එතකොට මම ඉතින් ඔබතුමාට තවත් පැහැදිලි වෙයි. එතනදී අපි ඔබතුමා මේ ප්‍රශ්නේ නගන්න අපි එතනදී සාකච්ඡා කරමු තව දුරටත්. මම හිතන්නේ මේ ස්ට්‍රක්චර් එක පැහැදිලි ඇති මේ නමේ මේ දිගටම යනවා. කාම ධාතු මූලක රූප අරූප මේ තුනේ ඔක්කොම වල මේ නමේ තමයි බෙදීම තියෙන්නේ. එතකොට මේ හැම එකක්ම ශුද්ධික 6යි මිශ්‍රක 3යි හැටියට බෙදෙනවා. ඒක හින්දා තමයි මෙතන 9 දාලා තියෙන්නේ. මෙතෙන්ට 27 එන්නේ. හරි. එතකොට අපි පියන් හරි. දැන් අපි මෙතන මේ තියෙන්නේ ඇත්තටම ඒක ලොකු කරා නම් හොඳයි. දැන් මේ අපි අර කතා කරපු මෙතන ඇත්තටම අර දාලා තියෙනවා මේ පෙළ පොතේ කොයි පිටුවේද කොයි ඡේදද කියන එක. මේකත් අපි බලාගෙන යන්. කාම ධාතු මූලක අපි පුච්චා 9ක් දැක්කා. ඒ පුච්චා 9 මෙන්න මේ ආකාරයට තියෙන. ශුද්ධික පුච්චා 6 තියෙන්නේ පිටුව 565 ඡේද 1 සිට 6 දක්වා. මිශ්‍රක පුච්චා 3 තියෙනවා ඡේද 7 8 9. ඊළඟට ඒක මම මෙතන කිව්වා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ කෙටියෙන් කිව්වා කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන්නහුට මෙතන ටිකක් තියලා තියෙනවා. ඒ ඡේදය එක බැලුවම මේක පෙන්නේ. ඡේදය එක තමයි මේ පෙන්නලා තියෙන්නේ කෙටියෙන්. ඡේදය 2 ඡේදය 3. ඊට පස්සේ අපි ඡේද බලනකොට මේව තව දුරටත් විස්තර වෙනවා. කාම ධාතුවෙන් චුතව දැන් මේ න කාම ධාතුවට මේ තියෙන්නේ මේ 9 ගියාට පස්සේ අපිට තියෙනවා අර අපි දැක්කා කාම ධාතුවෙන් චුතව න කාම ධාතුවට පැමිණෙන්නහුට කියලා. එතන පිටුව දාලා නැද්ද? නෑ හරි. මේ තියෙන්නේ කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට කාම ධාතු මූලක පුච්චා 9 විස්තරේ. මේ තියෙන්නේ මිශ්‍රක 3. කාම ධාතුවෙන් චුතව න කාම න අරූප ওই විදියට. ඊට පස්සේ අපි කතා කර අපි විහෙදි දැක්ක රූප ධාතු මූලක පුච්චා 9ක් තිබුණා. ඒකේ ඡේද ටික තමයි පිටුවයි ඡේද ටික තමයි මේ දක්වලා තියෙන්නේ. ඡේද 10 ඉඳන් 18. ඊළඟට 19 ඉඳන් 27 අරූප ධාතු මූලක. එතකොට ওই ටික තමයි අර අපි කතා කරපු කාම ධාතු මූලකයි රූප ධාතු මූලකයි අරූප ධාතු මූලකයි පුච්චා 27 විස්තරය. තෙරුවන් සරණයි. අපිට පවර් කට් එකක් නිසා මුලදී කීබෝඩ් ටික ඇහුනේ නෑ. මම මේ දැන් මොබයිල් එකෙන් ආයිත් එන්ටර් උනේ. මොකද්ද සෝම මහත්මිය කරන්න ඕනේ එතකොට? නෑ මුලදී චුට්ට කිව්වේ විස්තරේ තව චුට්ටක් කියන්නේ දැන් මේ අර මුල chart එක හම්බුණා දැක්කා. ඊට පස්සේ මේ ටේබල් එකේ හරි මුල කියන්නේ ඒක හරි මහත්මිය. එතකොට දැන් මේ තියෙන්නේ අර අපි කතා කරානේ ඒක මූලක අනුලෝම ඒක මූලක පුච්චා 27ක් තියෙනවායි කියලා. අපි ව්‍යුහය දැක්කනේ. ඒකේ 27 බෙදෙනවා කාම ධාතු මූලක 9යි රූප ධාතු මූලක 9යි අරූප ධාතු මූලක 9යි කියලා. අපි ව්‍යුහයේදී දැක්කා. ඊට පස්සේ මේ ඒවා පෙළ පොතේ තියෙන තැන් විස්තරය පමණයි තියෙන්නේ. විස්තරයක් නැහැ. පෙළ පොතේ ඡේද ටික මත පෙන්වන්න තමයි මේ දාලා තියෙන්නේ.
එතකොට කාම ධාතු මූලක පුච්චක නාමයේ ශුද්ධික 6 1 සිට 6 දක්වා මේ පිටුවේ මිශ්‍රක 3 7 9. ඉතින් ඒ මේ නාමයේ තමයි මේ යට විස්තර කරන්නේ 1 2 3 4 5 6 7 8 9 කියලා. එතකොට ඒක අපි ඡේදවල ওই කියන අංකයේ විස්තර කරන්නේ ඡේද මේ පිටුවේ ඡේද 10 සහ 18 දක්වා අරූප ධාතු මූලක 19 සිට 27 දක්වා. ඒක හරිද සෝමා මහත්මිය? මේක අපි ඡේදවලදී ආයි බලනවා. මම ඒක අපිට බේලාස්නි ওই ටේබල් එක එවමු නිසා පොතත් එක්ක සම්බන්ධ හරි තේරුණා. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. ඒ විදිහටම මේ ඡේද ටික පෙන්නනවා. දැන් දෙවෙනි එක ඒක මූලක පටිලෝම. අපි දැක්කනේ ස්ට්‍රක්චර් එකේ ඒක මූලක අනුලෝම 27යි ඒක මූලක පටිලෝම 27ක් තියෙනවා. මං හිතුවේ මේ පිටු හොයාගන්න පහසු වෙන්න ඡේද හොයාගන්න පහසු වෙන්න තමයි මේ තුන දැක්කුවේ. එතකොට ඒක මූලක පටිලෝම පුච්චා 27 තියෙන්නේ නකාම ධාතු මූලක 28 ඉඳන් 33යි මිශ්‍රක පුච්චා 3 මේ විදියට තියෙනවා. 34 ඉඳන් 36 දක්වා. ඊළඟට න රූප ධාතු මූලක මේ 37 42 43 44 45. න අරූප ධාතු මූලක 46 51 52 53 54. මේ තියෙන්නේ ඇත්තටම අර ඡේද විස්තරයක් නෙමෙයි. පොළ පොතේ කොහෙද මේ ඡේද අපි ව්‍යුහයේ දැක්ක ඡේද ටික කොහෙද තියෙන්නේ කියන එක අපිට දැන ගැනීම සඳහා. ඊළඟට තව එකක් අපිට තියෙනවා දුක මූලක පටිලෝම. අපි එතනක් දැක්ක 27ක්. ඒ 27 තමයි මේ පෙන්වන්නේ පිටු සහ ඡේද. දැන් මෙතන න කාම න අරූප ධාතු මූලක දෙකක් එකට දුක මූලක පටිලෝම නිසා න ඉස්සරහට එනවා. එතකොට එතන පුච්චා 9 තමයි මේ තියෙන්නේ 55 ඉඳන් 63 දක්වා. ඊළඟට න රූප න අරූප 64 ඉඳන් 72 දක්වා. න කාම න රූප 73 සිට 81 දක්වා. ඒතර ධාතු පුච්චා වාරේ මේ ආකාරයට තමයි ඡේද විස්තර කරලා තියෙන්නේ. මේ කියපු ඡේද පසුව බලන්න. මොකද අපි යන්නේ විසර්ජනා වාරයට. මේකෙන් අහන්නේ පුච්චාව පමණයි. විසර්ජනා වාරෙදි තමයි ඒ පුච්චාවට අදාළව විසර්ජනාව ඉදිරිපත් කරන්නේ. දැන් මේ ඇයි මේ පිටු 3 පෙන්වුවේ කියන එක පැහැදිලි නේද? මෙතන ධර්ම කරුණු සාකච්ඡා කිරීමක් නැහැ. පෙළ පොතේ ඡේද කොහෙද තියෙන්නේ කියන එක පෙන්වන්න පමණයි. පැහැදිලි. හොඳයි. එහෙනම් දැන් අපි යමු ධර්ම කරුණු සාකච්ඡා කරන්න. දැන් මේ තියෙන්නේ විසර්ජනා වාරයේ කොහෙද ඒ ධර්ම කරුණු තියෙන්නේ කියලා පෙළ පොතේ පිටුව ගැන තමයි මේ නැවතත් මේකක් තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ ධාතු විසර්ජනා වාරයේ. පුච්චා වාරයේ අවසානයි. එතකොට ධාතු විසර්ජනා වාරයේ අර ව්‍යුහය විදියටම ඒක මූලක විසර්ජනා 27ක් තියෙනවා. කාම ධාතු මූලක විසර්ජනා 9යි, රූප 9, රූප ධාතු මූලක 9යි, අරූප ධාතු මූලක 9යි. මේවා තියෙන පිටු සහ ඡේද දක්වලා තියෙන්නේ 1 සිට 27 දක්වා. 1 9 10 18 9 27. මේ 1 9 ඇතුලේ 6යි 3යි. ඒ කියන්නේ ශුද්ධික 6යි මිශ්‍රක 3යි තියෙනවා. හැමතැනම එහෙමයි. ඊළඟට ඒක මූලක පටිලෝම විසර්ජනා මේ ආකාරයට පෙන්වන්නේ පිටු ඡේදවල තියෙන්නේ. දුක මූලක පටිලෝම මේ ආකාරයට තමයි ඡේදවල දක්වලා තියෙන්නේ. දැන් මම හිතන්නේ ඒ මෙතනින් අවසන් වෙනවා අර ඡේදවල දක්වලා තියෙන එක. දැන් අපි යන්නේ කොයි ආකාරයටද මේ ධර්මය විග්‍රහ කරලා තියෙන්නේ කියලා. හරි. මෙතන පොඩ්ඩක් බලා ගන්න වෙයි 583 ඡේදයේ 1. මේක මං පෙළ පොත පෙන්වන්න ඕනද? පෙළ පොත ඔයගලන්ටම බලා ගන්න පුළුවන්ද?
මේ තියෙන පෙළ පොතේ ඡේදය 1 විසර්ජනා වාරයේ තියෙන විස්තරයමයි. පෙළ පොත පෙන්වන්නද? ඉන්න විනාඩියක්. මේ පුච්චා වාරය මේ අපි කතා කරපුවමයි. අපි අර දැන් පුච්චා වාරයත් විනාඩි 5ක් කතා කරලා යන් අපි දැක්කා මං කිව්වේ මෙන්න මේ පිටුවේ විනාඩියක් ඉන්න පිටුව පෙන්නන්න. පිටුව 565 පළවෙනි ඡේදය කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයෝ අනුශය වෙද්ද. අපි ඉස්සෙල්ලා ගිය සතිය ඉගෙන ගත්ත අනුශයෝ තියෙන්නේ මේ ආකාරයටයි අනුරූප කාරණයක් ලැබ උපදනා බැවින්. අනුශය මට්ටමේ තියෙනවා. එතකොට අපේ ප්‍රශ්නේ අහන්නේ පුච්චාව අහන්නේ කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයෝ අනුශය වෙද්ද? උන එක ප්‍රශ්නයක්. කෙතෙක් අනුශයෝ අනුශය නොවෙද්ද? ඊළඟට අහනවා කෙතෙක් අනුශයෝ විභාග කළ යුතු වෙද්ද? අනුශය වෙති නොවෙතියි විභාග කළ යුතු වෙද්ද? එතකොට මේ විදිහට තමයි දිගටම ප්‍රශ්න අහන්නේ පුච්චා වාරේ. එතකොට අපි කතා කරපු 1 2 3 4 5 6 මේ තියෙන්නේ මිශ්‍රක ශුද්ධික පුච්චා. 7 8 9 තියෙන්නේ මිශ්‍රක පුච්චා. එතකොට කාම ධාතු මූලක 9 අවසానයි. දැන් ස්ට්‍රක්චර් එක මතක් කරගන්න. කාම ධාතු මූලක පුච්චා 9ක් තිබුණා. එතකොට මෙතනින් ඒක අවසానයි. ඊළඟට මේ තියෙන්නේ රූප ධාතුවෙන් චුතව. අපි දැක්කනේ රූප ධාතු මූලකත් 9ක් තියෙනවා. එතකොට 10 11 12 13 14 15 ශුද්ධික 16 17 18 වෙනකම් මිශ්‍රක. එතකොට රූප ධාතු මූලක අවසానයි. අපි මේ කතා කරන්නේ පුච්චා පැත්ත විතරයි. ඊළඟට මිස් සමාවෙන්න මිස් පාලි පැත්තේ බලන්න මිස් 16 ඒකේ මේ මොනවාද න කාම ධාතුව කියන එක වැටිලා නැහැ. මොකද දන්නද? ඒකේ එතන මිශ්‍රක එකක් නේ. එතකොට මිශ්‍රක එකකට රූප ධාතුය චුතස්ස කියලා එතන මේ අර න කාම ධාතුව සිංහල පැත්තේ තියෙනවා 16 පාලි පැත්තේ නැහැ. නෝන ඒක හදාගන්න එක printing mistake එකක්. ඒක හදාගන්න න කාම ධාතු න අරූප ධාතු කියලා හදාගන්න. හොඳයි සර්. තෙරුවන් සරණයි. ඒක නම්බර 16 නේද ඔයා කිව්වේ? ඔව් 16 බලන්න. 16 බලන්න එතන මිශ්‍රක එකක්. 16 වැරදි. 16 වැරදි. රූප ධාතුව උත්තස න අරූප ධාතු අපේ තියෙන එක. න කාම ධාතු න අරූප ධාතු. 16 අපේ පොතේ නැහැ ඒකයි රූප මිස්කේ පොතේත් නැහැ ඒක. ඔව් නෝනා ඒ පාලි පැත්ත දැන් මේ මෙහෙමයි. පාලි පැත්ත හදාගන්න නෝනා රූප ධාතු තුතස්ස න කාම ධාතුන් න අරූප ධාතුන් කති අනුසයෝ අනුසෙන්ති. 16 සර් කියපු එක විදියටම හරියටම හරි මේ 16 පාලි පැත්තේ රූප ධාතුන් චුතස්ස න කාම ධාතුන් කියන එක ඇතුල් කරගන්න. න කාම ධාතුන් න අරූප ධාතුන් කියලා එන්න ඕනේද? අපේ පුතේ තියෙනවා. තමන් ඒක හැබැයි ආයි බලන්න සෝම මහත්මිය මේ පිටුව 566 16. ඔව් ඒකේ සමහර පොත්වල තියෙනවා මිස් මගේ පොතේත් ඒක තියෙනවා සිංහල ඒක මම හිතන්නේ. එහෙම දා එහෙනම් හරි මල් ළඟ තියෙන පොතේත් නෑ ඇත්තටම. ඒක නැත්නම් හදාගන්න. මොකද මේ තියෙන රූප ධාතුවෙන් චුතව න කාම ධාතුන් න අරූප ධාතුන්. ඒ කියන්නේ රූප ධාතුවටම පැමිණෙන කියන එක තමයි න කාම න අරූප කිව්වම. මෙතන දෙකක් එන්න ඕන. එතකොට නැති අය න කාම ධාතුන් කියන එක ඇතුල් කරගන්න. හොඳයි මේ ඒක මතක් කරපු එක. බොහොම පිං. එතකොට ඊට පස්සේ අපි මෙතන රූප ධාතු අපි අතන ඉස්සෙල්ලා දැක්කේ කාම ධාතු මූලක අවසానයි. දැන් රූප ධාතු මූලක
මෙතනින් අවසానයි 18න්. ඊට පස්සේ අරූප ධාතු මූලක 27න් අවසానයි. අපි දැක්කනේ පුච්චා 27යිනේ. 9යි 9යි 9යි. කාම ධාතු මූලක 9යි, රූප ධාතු මූලක 9යි, අරූප ධාතු මූලක 9යි. එතකොට අනුලෝම පුච්චා ඒක මූලක අනුලෝම කාම ධාතු මූලක, රූප ධාතු මූලක, අරූප ධාතු මූලක පුච්චා 9 වතුනක් ගියාම ඒක මූලක අනුලෝම පුච්චා 27 මෙතනින් අවසానයි. ඊට පස්සේ මෙතනින් ආරම්භ වෙන්නේ න කාම. මේ පේනවාද අපිට ඉස්සෙල් අපිට තියෙනවනේ ඒක මූලක පටිලෝම 27ක් ඊළඟට ඔන්න ඒක ආරම්භ වෙන්නේ මෙතනින්. ඒක මූලක පටිලෝම පුච්චා 27 මේ කතා කරන්නේ න කාම ධාතු මූලක. කාම ධාතු නොවුවෙන් චුතව. මේ න කාම ධාතු මූලක ඒක යන්න ඕනේ 9ක්. න කාම ධාතු පාලි පැත්ත බලමු. එතකොට අපිට පහසුයි. න කාම ධාතු මූලක මෙතන 9ක් ගියා. ඊට පස්සේ න රූප ධාතු මූලක 37 ඉඳන් තව 9ක් යන්න ඕන. මෙතන 45 දක්වා 46 ඉඳන් යන්නේ න අරූප ධාතු. එතකොට එතනින් තව 9ක් යන්න ඕන. ඊට පස්සේ බලන්න දැන් මෙතනින් පටන් ගන්නෙ මොකද්ද කියලා. න කාම ධාතුයා න අරූප ධාතුයා. මේ තමයි අර ද්වික මූලක පටිලෝම 27 පටන් ගන්න තැන 55න්. 55න් න කාම ධාතුයා න අරූප ධාතුයා. ඒ කියන්නේ දෙකක් එකට අරගෙන පටිලෝම පැත්ත. එතකොට ද්වික මූලක පටිලෝම පුච්චා 27 පටන් ගන්න මෙතනින්. න කාම න අරූප එතන 9ක් යනවා. මහත්මිය අපේ පුතේ 55 අපේ පුතේ 55 එතන න කාම ධාතුව කියන එක නැහැ. 54 දක්වා යනවා. තිරුවන් සරණයි අපේ පුතේ 55 එකේ පිටුව මොකද්ද මහත්මිය? දැන් අපි දැන් පාවිච්චි කරන පොතේ 55 න අරූප ධාතුව විතරයි තියෙන්නේ. න කාම ධාතුව නැහැ. පිටුව මොකද්ද? සෝම මහත්මිය පිටුව මොකද්ද? 574 පිටුව මිස්. එයා අපේ පොතේ සෝම මහත්මිය ඔව් අපේ පොතේ ඕක පිටුවට වඩා වෙනස් අපේ පිටුව මොකද්ද මහත්මිය? 574 පිටුව 92 අපේ 592යි 55 තියෙන්නේ. එතන න කාම ධාතුව printing එකක් මෙතන නැහැ. කියන්නේ 574 වෙනි පිටුවේ 55 ඡේදයේ හරියට එන්න ඕන මෙහෙමයි. අපේ පිටුව ඔය පිටුව වලට වඩා වෙනස් ටිකද ඉස්සලා කියනකොට අපේ පිටුව වෙනස්. 574 සමා වෙන සෝම මහත්මිය 592 තියෙනවා 55. අපි 574 බලන්න. 574 බලන්නකෝ 574 55 හරියට තියෙනවා. ද්විකමූලික පටන් ගන්න 50 මේ විදිහට තමයි තිබිය යුත්තේ. න කාම ධාතුයා න අරූප ධාතුයා දෙකක් එකට ගන්නවා න පැත්ත. ඒ කියන්නේ පටිලෝම ද්විකමූලික. මේක මේ විදිහට මේක පොඩ්ඩක් හදාගන්න එහෙනම් 55 රෙකෝඩින් පේන්නේ නැහැ වුණා නේද? දැන් හරි. සමා වෙන්න සර් මෙහි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ආවා දැන් හරි. දැන් පිටුව පේනවා නේද 574 55 ඡේදය? පේනවා මිස්සෝ. හරි. සමා වෙන්න මෙහි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් ආවා. මේක ඕෆ් වෙලා ආයි ඕන් උනේ. සමා වෙන්න. එතකොට දැන් මේක වැරදියට තියෙන මහත්මින් හදාගන්න නෝන මේ 50 දැන් මේ පේනවනේ අපිට න අරූප ධාතු මූලක ඉවරයි. එතකොට ඒ කියන්නේ අර අපි ස්ට්‍රක්චර් එකේ දැක්ක ඒක මූලක පටිලෝම පුච්චා ටික අවසానයි. එතකොට මේ 55න් පටන් ගන්නේ ද්වික මූලක පටිලෝම. එතකොට 55 එන්න ඕන මේ ආකාරයට ඒක වැරදි විදියට පොතේ මේ තියෙනවා නම් ඒක සකස් කරගන්න.
න කාම ධාතුයා න අරූප ධාතුයා චුතස්ස කාම ධාතුන් උපජ්ජන තස්ස. ඒ විදිහට තමයි හැදෙන්නේ. පහේ ඉඳන් 56 57 9ක් යන්න ඕන. 58 59 60 දක්වා තියෙන්නේ න කාම න අරූප ධාතු මූලක. ඊට පස්සේ 61 ඉඳන් න කාම ඒකම තමයි ඉන්න. මෙතනින් අවසానයි 63 දක්වා. ඊට පස්සේ 64න් පටන් ගන්නවා න රූප න අරූප. එතන මෙතනින් ආපහු 9ක් යනවා. මේ තියෙන්නේ ඒක ඉවර වෙන්න තැන 60 සිංහල පැත්ත සමාවෙන්න. ඊට පස්සේ අලුත් 9 පටන් ගන්නවා න කාම න රූප 73. මේ ඡේද ටික අපි ඉස්සෙල්ලා දැක්ක රූප රාමුල දීලා තියෙනවා. එතකොට ඒක පස්සේ හිමින්සරේ බලන්න පුළුවන්. එතකොට 73 ඉඳන් 9ක් ගියාම මෙතනින් අවසానයි න කාම න රූප ධාතු මූලක. එහෙම නැත්නම් ද්වික මූලක පටිලෝම පුච්ච 27ම අවසానයි. ඒක පැහැදිලි නේද? මිස් අපිට පැහැදිලි ඒකේ උනාට තාම මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ 64. මේ සම්බන්ධයෙන් යම් සාකච්ඡා කරන්න ගැටලු තියෙනවද? එකතු කරන්න. අපිට ඒ ඇතුළේ දේවල් කියවන්න බැහැ. අපිට මොනවා හරි තියෙනවද? ඕනේ අපේ පොතේ ඇතුළේ දේවල් අපිට කියවන්න බැරි වුණා. අපි මොන හරි පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇහෙනවද කියන එක? ඔව් මිස් අපිට ඇහුණා. දැන් තමයි පොඩි ඩිලේ එකක් තියෙනවා මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන එකේ. ඔව් ස්ක්‍රීන් එකේ මොකද්ද මේ ඒකත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඉන්ටර්නෙට් එකේ ස්ලෝ හින්දා වෙන්න ඇති. අපිට කිව් එක නම් පැහැදිලි වුණා. මිස් ඇත්තටම මේ අද අර මේ ඉන්ටර්නෙට් වල ස්ලෝකමක් තියෙනවා. මමත් ජොයින් උනේ මොබයිල් ඩේටා වලින්. ඒ කියන්නේ Wi-Fi වලින් ප්‍රශ්නයක් තියෙනවා අද. මිස්ටර් පුළුවන්කමක් තියෙනවා නම් මොබයිල් ඩේටා එකකින් ජොයින් වෙන්න. මේ මීට වඩා ඉන්ටර්නෙට් එක හොඳ වෙයි. ඒ ඩ්‍රොප් එක මේ අපි හැමෝටම තියෙනවා මිස්. සර්ණයි දැන් අපි මොබයිල් ඩේටා වලට කනෙක්ට් වුණා. අපි බලමු ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද කියලා ඩයලොග් මොබයිල් ඩේටා වලට. එතකොට අපි හිටියේ දැන් ධාතු පුච්චාවාරයේ අවසానයි. මං හිතන්නේ මේක ස්ට්‍රක්චර් එකත් එක්ක ඡේද තියෙන හැටි අර අපි ඊට පස්සේ පෙන්නපු රූපරාමු දෙකෙත් ඒ පිටුවයි ඡේදයයි සම්බන්ධ කරලා සඳහන් කරලා තියෙනවා. එතකොට අපිට යම් අදහසක් එන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ අපි වෙන වෙනම අපි තනි තනියෙන් බලන්න ඕන මේක හුරු වෙනකන් කොහොමද මේ ස්ට්‍රක්චර් එකේ කියන දේවල් පොළ පොතේ මොන ඡේදවලද තියෙන්නේ කියන එක හරියටම අපිට ධාරණය වෙන්න නම් ඊට පස්සේ අපි පෙළ පොතේ තියෙන විසර්ජනා වාරය දැන් විසර්ජනා වාරයේදී ඇහෙනව නේද මහත්මීන්? හරි. විසර්ජනා වාරය පටන් ගන්නේ 582 පිටුවේ. දැන් අර පුච්චා වාරයේ අහපු ප්‍රශ්න වලට විසර්ජනාව තමයි මෙතන දක්වන්නේ. එතකොට පළවෙනි එකේදී ප්‍රශ්නේ ඇහුවා කාම ධාතුයා චුතස්ස කාම ධාතුන් උපජ්ජන්තස්ස කති අනුසෙන්ති කියලා. කති අනුසයා නානුසෙන්ති කති අනුසයා බංගා. සිංහල පැත්තේ කියනවා කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන පුද්ගලයෙකුට කෙතෙක් අනුශයෝ අනුශය වෙද්ද කෙතෙක් අනුශයෝ අග කළ යුතු වෙද්ද කියලා. ඒතර ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ ප්‍රශ්න තුනට උත්තරේ තමයි මේ තියෙන්නේ. කාම ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන්නෙකුට උපදින කෙනෙකුට කිසි කෙනෙකුට කස්සචි කියන එක කිසි කෙනෙකුට සත්තානුසය අනුසෙන්ති. අනුශය 7ක් අනුශය වෙනවා. කිසිවෙකුට පංචානුසය අනුසෙන්ති.
අනුශය 5ක් අනුශය වෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා වගේ පේනවා. අපි ගිහින් බලමු. දැන් මෙතන නම් තියෙන්නේ කස්සචි තයෝ අනුශය අනුසෙන්ති කියලා. කිසිවෙකුට අනුශය කරුණාවෙන් ඒක වැරදි. කියන්නේ සර්. ඒක වැරදි සර්. ඒක තමයි. ඒක වැරදි. ඒක චට්ට සංගායනාවේ පෙළ පොතේ නෑ. එහෙමයි සර්. ඇත්තටම මේක මේ මමත් දැක්ක වාචනා මාර්ගයේ හරිගස්සලා තියෙනවා. අපි එතෙන්ට ගිහින් බලමු නේද සර්? හොඳයි. අපි දැනට මේකේ මේ විදිහට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. විසර්ජනාව දෙන්නේ. තෙරුවන් සරණයි සර්. බොහොම පිං. ඔව්. මේක අනාගාමීන්ලා කාම ධාතුවට එන්නේ නැහැ. අනාගාමීන්ලට තමයි අනුශය 3ක් අනුශය වෙන්නේ. ඒ නිසා ඒක මේ චට්ට සංගායනාව දේශනා මාර්ගයේ ඇත්තේ නැහැ. ඒක වැරදීමක් උතන තියෙන. හරි සර්. ඒක තමයි. හරි. එතකොට මේකේ ඇත්තටම මෙතන තියෙන්නේ කස්සචි සත්තානුසය අනුසෙන්ති, කස්සචි පංචානුසය අනුසෙන්ති, කස්සචි තයෝ අනුසය අනුසෙන්ති කියලා. මේ කස්සචි තයෝ අනුසය අනුසෙන්ති කියන එක වැරදීමක් වගේ පේනවා. හැබැයි පාලි පැත්තේ ඒ විදිහටම තියෙනවා. ඒක හදලා තියෙනවා අරස කියපු සංගායනාවෙත් හදලා ඇති. මේ අපි වාචනා මාර්ගයේ බැලුවම එතනදිත් හදලා තියෙනවා. අපි ඒක බලමු ඊළඟට. ඊට අනුසය බංගා නැති. දැන් මේ තෙරුවන් සරණයි මිස්. එතන මේ පොඩ්ඩක් කියන්න තමයි පිළිතුරු දීලා තියෙන්නේ. තෙරුවන් සරණයි මිස්. යමක වාචනා මාර්ගයේ එතන රෙෆරන්ස් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කොතනද තියෙන්නේ කියලා? දැන් මේක තමයි පෙන්වන්නේ. ඒක තමයි මේ පෙන්වන්නේ. කාම ධාතු මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වාචනා මාර්ගයේ පිටුව 53 ඡේදය 3 ඡේදය 4 මම මේ දක්වලා තියෙන්නේ. අපි ඒක බලමු. වාචනා මාර්ගය උනම් පසුවට බලමු. කාම ධාතුයා කියන එක අභිදේයාර්ථ විස්තර කරලා තිනවා. කාම භූමි 11 ගනු ලැබේ. වාචනා මාර්ගය පිටුව 53 ඡේදය 3. ඔයාලා ළඟ තියෙනවා නම් ඒක දිගෑර ගන්න. ඡේදය 3 කාම ධාතුයා කියන එක විස්තර කරනවා. කාම භූමි 11. අපි ඒක දන්නවා කාම භූමි 11 මොනවද කියලා. අපි නැවතත් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ කාම ධාතුවා චුතස්ස කියන එක. ඒ කියන්නේ කාම ධාතුවෙන් චුතවන පුද්ගලයා කවුද කියලා මෙතන විස්තර කරනවා. කාම චුති 10යි චෛතසික 33 අන්තිම කර්මජ රූපයන්ගේ භංගක්ෂණය නම් වූ. දැන් කාම චුති 10 අපි දන්නව නේද? කාම චුති 10 අපි දන්නවා. කාම විපාක කාමාවචර විපාක 8යි උපේක්ෂා සම්තිරණ 2යි. එතකොට කාම චුති 10යි ඒකේ දෙන චෛතසිකයි හා අන්තිම කර්මජ රූපයන්ගේ භංගක්ෂණය. චුති ක්ෂණය. කවුද මේ පෘථග්ජන පුද්ගලයෝ 4 දෙනා ත්‍රි හේතුක, ද්වි හේතුක, සුගති අහේතුක, දුගති අහේතුක පුද්ගලයෝ 4 දෙනයි. ඒගොල්ලෝ ඔක්කොම පෘථග්ජන පුද්ගලයෝ දෙදෙනා. කාම භූමියෙන් නැවත කාම භූමියට එන්නේ සෝවාන් සහ සකදාගාමි ආර්ය පුද්ගලයෝ දෙදෙනා. මේක කියලා තියෙනවා වාචනා මාර්ගයේ පිටුව 53 ඡේදය 4. එතකොට අර අපි දැක්ක අනාගාමි පුද්ගලයෝ එහෙම නැත්නම් අපි දැක්කනේ අර 3ක් අනුශය වෙන ආර්ය පුද්ගලයෝ මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. එතකොට මම හිතන්නේ අර නන්දසේන මහත්මයා කියපු ආකාරයටම අපිට පැහැදිලි වෙනවා දැන්. ඒක හරි. 3 7 කියන්නේ කාම ධාතුව. අපිට පේනවා පෘථග්ජන පුද්ගලයන්ට අනුශය 7ක් අනුශය වෙනවා. සෝවාන් සකදාගාමි පුද්ගලයන්ට අනුශය 5ක් අනුශය වෙනවා. ඊළඟට කාම ධාතුන් උපජ්ජන්තස්ස කියන එක විස්තර කරනවා වාචනා මාර්ගයේ පිටුව 53 ඡේදය 4 කාම ප්‍රතිසන්දි 10යි චෛතසික 33යි කර්මජ රූප කලාප 3 7. එතකොට කර්මජ 3 කියන්නේ මනුෂ්‍ය භවය, කර්මජ 7 කියන්නේ ඕපපාතික දෙවියන්, අපායගාමී යන මොවුන්ගේ උත්පාදක්ෂණ සමංගී වූ පුද්ගලයන්, පෘථග්ජන පුද්ගලයන් 4යි, සෝවාන් සකදාගාමී ආර්ය පුද්ගලයෝ 2යි යන මේ පුද්ගලයන්ගේ කාම භූමි 11 ගනු ලැබේ. ඊළඟට මේ කස්සචි කියන එක විස්තර කරලා තියෙනවා මේ ආකාරයට 54 ඡේදය 2. ඇතම් කියලා තමයි කස්සචි යන්නේ පෘථග්ජන පුද්ගලයන්ට අනුශය 7ක් පහළ වේ. සෝතාපන්න සකදාගාමි පුද්ගලයන්ට අනුශය 5ක් උපදී. ඒ හින්දා තමයි කස්සචි කියලා දක්වලා තියෙන්නේ.
අනුසයෝ බංග නත්ති. එතකොට අභිධේයාර්ථ 54 ඡේදය 2 මේ පොත පෙන්වන්න ඕනද මේක පසුව බලා ගන්න පුළුවන්ද? අවශ්‍ය නැහැ තේරුම් ගන්න. මිස් එතන මේ ඒ 54 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ අවසානයේදී කියනවා නේද මේ අනාගාමී ඇතැම් පුද්ගලයෙකුට 3ක් වූ අනුසය ධර්මයේ උපදීත කියලා. එතනද? ඔව් ඕකෙම යටම. ඔත්තාපන්න සකදා නෑ 54 3 වෙනි පේජ්. 54 3 වෙනි ඡේදය. අග. තාපල්ලෙන්. ඒක ඊළඟ එකටද ඒක ඊළඟ එකට වෙන්නේ නැති නේද? එහෙමද? කොයි හරිද මේ ඒක හරි ඒක රූප ධාතය. හරි සමා වෙන්න ඕනේ. ඒක ඊළඟ එකට වෙන්නේ නැති නේද? ඔව්. හරි. අපි මෙතන තමයි කතා කරේ. මේ තියෙන මෙතනින් අවසానයි වගේ පේන්නේ. කස්සචි දැන් මේ අපි කතා කරපු ටික මේ තියෙන්නේ. කාම ධාතු අචුතස්ස කියන්නේ කාම චුති 10යි. චෛතසික මෙතන 4 කියලා තියෙන. ඇත්තටම 34 වෙන්න ඕන නේද? 33 නේ. මේක වැරදීමක්. අන්තිම කර්මජ රූපයන්ගේ බංගක්ෂණ සමග්ගී වූ මේ අපි කතා කරපුවමයි පෘථග්ජන 4 දෙනයි යටපලස්ත දෙන්නයි. ඒ කියන්නේ සෝවාන් සහ සකදාගාමි ආර්ය පුද්ගලයෝ. මේ පුද්ගලයන්ගේ කාම භූමි 11 ගනු ලැබේ. උන කාම ධාතුය චුතස්ස කියන එකේ අභිදේයාර්ථ. ඊළඟට කාම ධාතුන් උප්පජ්ජන්තස්ස කියන්නේ කාම ප්‍රතිසන්දි 10යි චෛතසික 33යි රූප කලාප 3 7. මේගොල්ලන්ගේ කාම භූමි 11 ගනු ලැබේ. ඊළඟට කස්සචී කියන්නේ මේ ආකාරයට විස්තර කරලා තියෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලිද? ඒක තමයි ඡේදය 1ට දීපු විසර්ජනාවේ පැහැදිලි කිරීම දක්වලා තියෙන අභිදේයාර්ථ සමග. ඒ කියන්නේ මිස් මෙතන දැන් අර උත්පත්ති ෂණය ගැන කතා කරන හින්දා තමයි අනාගාමී පුද්ගලයා ගන්න නැත්තේ නේද මිස්? ඒ කියන්නේ දැන් මේ භවයේ අනාගාමී පුද්ගලයා කාම ධාතුවෙන් කාම ධාතුවට එන්නේ නැහනේ. මේ අපි කතා කරන්නේ කාම ධාතුවෙන් චුත වෙලා කාම ධාතුවේ උපදින. ඔව් ඒ කියන්නේ උත්පත්ති ෂණයේ හින්දා නේද ඒ කියන්නේ. නැත්තම් කාම ධාතුවෙන් ඒ කියන්නේ තව කාම ධාතුවට ඇවිල්ලා එතනදී අනාගාමී වෙන්න පුළුවන් පුද්ගලයා ගැන කතා කරන්නේ. එතන උත්පත්ති ෂණය ගැන විතරයි කතා කරන්නේ නේ. ඔව් මේ උප්පත්තියමයි. මෙතන කර්මජ කලාප 3 7 කියන්නේ උත්පත්ති ෂණයනේ. උත්පාදක්ෂණ සමංගී වූ උත්පාදක්ෂණ සමංගී වූ පෘථග්ජන පුද්ගලයෝ 4යි යටපලස්ථාරි පුද්ගලයෝ 2 දෙනයි. මේක අපිට මේකේ පැහැදිලි නම් අපිට ඊළඟ එකකට යන්න පුළුවන්. අපි ඊළඟ එකට යමුද? ඔව්. හොඳයි. යමු මිස් හොඳයි. එතකොට දැන් දෙවනි එකත් විස්තර කරා. මොකද ඒකේ තියෙන්නේ කාම ධාතු අච්චුතස්ස රූප ධාතුන් උප්පජ්ජන්තස්ස. අපි දැක්කනේ කාම ධාතුෙන් කාම ධාතුට, කාම ධාතුෙන් රූප ධාතුට, කාම ධාතුෙන් අරූප ධාතුට, ඊළඟට කාම ධාතුෙන් න කාම. ওই විදිහට තමයි අර ශුද්ධික 6 දක්වලා තිබුණේ. දැන් මේ තියෙන 2 කාම ධාතු අච්චුතස්ස රූප ධාතුන් උප්පජ්ජන්තස්ස. මේකේ කියනවා කස්සචි සත්තානුසය අනුසෙන්ති, කස්සචි පංචානුසය අනුසෙන්ති, කස්සචි තයෝ අනුසය අනුසෙන්ති. මේක හරි. මේකේ 3 තයෝ අනුසය අනුසෙන්ති කියන ආර්ය පුද්ගලයොත් එනවා. කාම ධාතුවෙන් චුත්තව රූප ධාතුවට. අපි දන්නවා කාම ධාතුවෙන් චුත්ත වෙච්ච අනාගාමී ආර්ය පුද්ගලයෝ සුද්ධාවාසී උපදිනවා. එතකොට ඒ ආර්ය පුද්ගලයොත් මෙතෙන්ට ඇතුළත් රූප ධාතුන් උපජ්ජන්තස්ස. එතකොට මෙතන අපි බලමු වාචනා මාර්ගයේ කොහොමද දක්වලා තියෙන්නේ කියලා. මේ තියෙන ඡේදය 2. මේකත් ඔයාලට එවලා ඇති. අපි මේක ටිකක් ලොකු කරලා බලමු. මෙතන අර ඡේදයයි වාචනා මාර්ගය එක තැනකට ගත්තා. ඒකයි මේක ආයි ලිව්වේ නැත්නම් පොත් දෙකක් පෙන්වන්න ඕන හින්දා. දැන් මේ තියෙන ඡේදය 2 කාම ධාතු අචුතස්ස රූප ධාතු උප්පජ්ජන්තස්ස කස්සචි සත්ත අනුසය අනුසෙන්ති, කස්සචි පංච අනුසය අනුසෙන්ති, කස්සචි තයෝ අනුසය අනුසෙන්ති, අනුසයෝ බංගා නත්ති. දැන් මෙතන තියෙන්නේ අනුසයෝ බංගා නත්ති කියලා. අපි ඉස්සෙල්ලා එකේ දැක්කේ ඒ විදිහටමයි අනුසයෝ බංගා නත්ති කියලා.
ඒතර අභිධේයාර්ථ දක්වලා තිනවා වාචනා මාර්ගයේ කාම ධාතුව කියන එක විස්තර කරනවා කාම සුගති භූමි 7 පිටුව 54 ඡේදය 4 කාම ත්‍රි හේතුක චුති 4 කාම ධාතුවෙන් චුත වෙනනේ අර විදියටමයි බංගක්ෂණ යමු ත්‍රි හේතුක පුද්ගලයන්ගේ දැන් මේ ඇයි මෙතන වෙනස් වෙනවා කාම ධාතුව ඇයි මේක තියෙන්නේ කාම පේන්නේ නැද්ද තව ලොකු කරන්න ඕනද දැන් පේනවද පේනවා ඇහෙනවද සෝම මහත්මිය පේනවා ඇහෙනවා දැන් මෙතන හොඳයි මෙතන කාම ධාතුවා කියන එක විස්තර කරන්නේ ඡේද 1 කාම ධාතුවා විස්තර කරපු ආකාරයට නෙමෙයි ඡේද 1 දී කාම ධාතුවා කියන එක අපි දැක්ක කාම භූමි 11ම අරන් තියෙනවා. ඒතර මෙතන කියන්නේ කාම ධාතුවෙන් රූප ධාතුවට යන නිසා කාම සුගති භූමි 7 විතරයි ගන්නෙ. අනිත් එක කාම ත්‍රි හේතුක පෘථග්ජන්‍ය ටික සහ ආර්ය පුද්ගලයෝ තමයි ගන්නෙ. මෙතන වෙනස දැක්කද? අපි දැන් කතා කරන්නේ කාම ධාතු අචුතස්ස රූප ධාතු උප්පජ්ජන්තස්ස. එතකොට අපි ගන්න කාම සුගති භූමි 7න් දුගති භූමි වලින් යන්න බෑ රූප ධාතුවට. ඒකේ තුක පෘථග්ජනය සහ ආරි පුද්ගලයෝ පමණයි යන්නේ රූප ධාතුවට. ඒකින්ද තමයි මෙතන වෙනස් කරලා තියෙන්නේ කාම ධාතු අචුතස්ස කියන එකේ අභිධේයාර්ථ වෙනස්. කාම ත්‍රි හේතුක චුති 4. අපි දන්නවා කාම ත්‍රි හේතුක චුති 4 මොනවද කියලා. හේතුක විපාක 4 හා අන්තිම කර්මජ රූප කලාපයන්ගේ බංගක්ෂණය නම් වූ ත්‍රි හේතුක පුද්ගලයන්ගේ හා සෝවාන් සකදාගාමි ආර්ය පුද්ගලයන්ගේ කාම සුගති භූමි 7 ගනු ලැබේ. එතකොට මෙතන කාම ධාතුයා කියලා කිය අර්ථ දැක්වීම තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒක පැහැදිලි නේද? පැහැදිලිද? පැහැදිලි මිස්. හොඳයි. ඊට පස්සේ රූප ධාතුන් උප්පජ්ජන්තස්ස. කවුද රූප ධාතුවේ උපදින්නේ? රූප ප්‍රතිසන්දි 5යි චෛතසික 35 හා 4 බැගින් වූ කර්මජ රූප කලාපයන්ගේ හා ආදිතම වූ ජීවිත නවක රූප කලාපයාගේද උපාදාක්ෂණ සමග්ග වූ. දැන් බලන්න මේ උප්පත්තියක් ගන්නවා. ඒ කාම ධාතුවෙන් රූප ධාතුවට එන්න පුළුවන් අසඤ්ඤ පුද්ගලයෝ. හැබැයි ඒගොල්ලෝ සුගතිය හේතුකයි. හා ත්‍රි හේතුක පෘථග්ජනයෝ. එතකොට ඉස්සෙල්ලා එනවා සුගතිය හේතුක අසඤ්ඤ පුද්ගලයෝ සහ ත්‍රි හේතුක පෘථග්ජනයෝ හා සෝවාන් සකදාගාමි අනාගාමි ආර්ය පුද්ගලයන් 3 දෙනා. ගේ රූප භූමි 16ම ගන්නවා. මොකද අනාගාමි ආර්ය පුද්ගලයෝ සුද්ධාවාසයේ උපදිනවා. මෙතර උඩ තැන ගන්න වෙනව නේද අපිට චුත වෙනවා කියනකොට මෙතන අපි කතා කරන්නේ කාම ධාතුව මිස් ඇහෙනවද? ඔව් රත්නායක මහත්මයා කියන්නේ. ඔව් අතන ඔන්න ඔතන මේ කාම ධාතුවෙන් චුත වෙනවා කියන කියන මහත්මයා. ඔව් කාම ධාතුවෙන් චුත වෙනවා කියන තැනගේ ත්‍රි හේතුක පෘථග්ජනයන්ගේ හා සෝවාන් සකදාගාමි අනාගාමිත් වෙනවද? ඒක තමයි. ඒක බලමු අපි මේ පිටු 54 ඡේදය 4 බලලා ඉමුද අපි. වාචනා මාර්ගයේ බලමු. මේක විස්තර කරන්නේ 54 ඡේදය 4. මේ මෙතන තියෙන්නේ කාම ධාතු අචුතස්ස. මෙතන තියෙන යටපලස්ත ආර්ය පුද්ගලයන් 3 දෙනාගේ සුගති භූමි 7 ගනු ලැබේ. එතකොට අනාගාමී කියන එකත් එතනට එන්න ඕනේ. ඔව් එතකොට ආර්ය දු හේතුකය නෑ ත්‍රි හේතුකම වෙන්න ඕන. හැබැයි ත්‍රි හේතුක ආර්ය පුද්ගලයන් 3 දෙනාම එනවා. මොකද මේ කාම ධාතුවෙන් චුතව රූප ධාතුවටනේ. එතකොට අනාගාමී පුද්ගලයෝ එනවා. එතකොට ඒගොල්ලෝ චුත වෙන්නේ මෙන්න මේ පුද්ගලයන්ගේ චුතිය තමයි ගන්නෙ. මම හිතන්නේ රත්නායක මහත්මිය ඒක පැහැදිලි නේද? ඒක මම හිතන්නේ මම වැරදියට ලියලා වෙන්න ඕන. හරි ඒක පැහැදිලි නේ. සෝ පැහැදිලි ඒක තමයි. කොට රූප ධාතු උපජ්ජන්තස්ස කියන පද්‍ය අභිධේයාර්ථයේ රූප ප්‍රතිසන්දි 5යි චෛතසික 35යි හා 4 බැගින් වූ කර්මජ රූප කලාපයන්ගේ ආදිතම වූ ජීවිත නවක රූප කලාපයන්ගේද මේ තමයි අසඤ්ඤ පුද්ගලයා උත්පාදක්ෂණ සමග්ගී වූ සුගති අහේතුක ත්‍රි හේතුක. එතකොට ත්‍රි හේතුක පුද්ගලයා වුණාට කාම ධාතුවෙන් චුත වෙන්නේ දැන් උප්පත්තිය සුගති අහේතුක අසඤ්ඤතලයේ. ඊළඟ ත්‍රි හේතුක පෘථග්ජනයෝ යට පරස්තාරි පුද්ගලයෝ තිදෙනාගේ රූප භූමි 16ම ගන්නවා රූප සුද්ධාවාසත් ඇතුළුව. එතකොට මේ කාම ධාතුයා කියන එකයි ඒ අදාළ පරිදි
අභිදේයාර්ථ වෙනස් වෙනවයි කියන එක මෙතන දකින්න ඕනේ. ඉස්සෙල්ලා කාම ධාතුයා කියන එක විග්‍රහ කරපු ආකාරයට නෙමෙයි දැන් කාම ධාතුයා චුතස්ස කියන එක විග්‍රහ කරන්නේ. ඒක පැහැදිලිනේ? හොඳයි. අපි ඊළඟට තව ඡේදයකට යමු. මේකේ තව ටිකක් තියෙනවා මම හිතා ඒකත් පොඩ්ඩක් පෙන්නන්න කියලා. 55 ඡේදය 2. මෙන්න මෙතන තියෙනවා රූප භූමියේ පටිඝානුසය නොමැත. අපි දන්නවා රූප භූමියේ පටිඝානුසය තියෙන්න බෑ. සංඤ්ඤ භූමියේ අනුසය 7ම නැහැ. රූපය විතරයි තියෙන්නේ. එසේ නැත්තේ නමුත් කස්සචි සත්තානුසය අනුසෙන්ති අනාදී වදාරා ඇත්තේ කවර හේින්ද යත්. ඔන්න මේක තමයි හේතුව. භූමි වශයෙන් නැත්තේ නමුත් ඒ පුද්ගලයන්ගේ సంతානයෙහි මාර්ගයෙන් ප්‍රහාණය නොකළ බැවින් වර්තමාන වශයෙන් පහළ නොවූවත් අතීතේ හා අනාගතේ පහළ වූද පහළ වන්නා වූද ගෙන වදාරන ලදී. මම හිතන්නේ මේක වැදගත්. ඒ කියන්නේ පටිඝානුසය නැති වුණාට ප්‍රහාණය නොකළ බැවින් අතීතේ අනාගතේ පහළ වෙනවා පහළ වුණා පහළ වෙනවා. හේතුව තමයි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය නොකළ බැවින්. අර අනුශය වශයෙන් තියෙනවයි කියන්නේ අනේකයි. එහෙම නේද? මේක බලන්න මේ 55 ඡේද 2. එතෙන්ට වෙනකම් පැහැදිලි නම් අපි තව ඒක පැහැදිලි මම හිතන්නේ අර අසඤ්ඤ සත්‍යය ගත්තත් එතන සිතක් පහළ නොවුණත් එතන ඇත්තටම මේ අනුසය නැහැයි කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන වගේ තමයි පේන්නේ නේද මේ. හරි මේ තියෙන අසඤ්ඤ භූමියේ අනුසය 7ම නොමැත. සිතක් නැහනේ. නමුත් අනුශය ඉදිරියට හෝ අතීතයේ හෝ අනාගතයේ පහළ වෙන ස්වභාවය තියෙනවා. ඒ පුද්ගලයන්ගේ సంతානෙහි මාර්ගයෙන් ප්‍රහාණය නොකළ බැවින් වර්තමාන වශයෙන් පහළ නොවුවත් කලිනුත් පහළ වුණා ඉදිරියේදීත් පහළ වෙනවා කියන එක තමයි මේ දක්වන්නේ. අවසරයි මහත්මිය දැන් අපි එතනදී අසඤ්ඤ සත්‍ය හැර අනිත් පෘථග්ජන ගත්තොතින් රූප භූමියේ උපදිනවනේ පෘථග්ජනයත් ඒ අයගේ අනුශය 7ම තියෙනවනේ ඒ අයත් ගැනෙනව නේද මෙතනට අසඤ්ඤ සත්‍ය හැර පෘථග්ජන කිව්වහම ඒගොල්ලන්ගේ අනුශය 7ම තියෙනවා නමුත් ඒගොල්ලෝ රූප භූමියේ මෙතන ගන්නේ නැහැ භූමියක් හැටියට පටිඝානුසය නැහැ පුද්ගලයා හැටියට තියෙනවා හරියට තේරුණා. එතකොට අපි තව ඡේදයකට යන් මම මේ ඡේද 11 බලන්න අපි වාචනා ප්‍රකරණේ බලලා ඉමු. මේවා ඒ විදියටමයි ඒකයි මම මේවා ගත්තේ නැත්තේ ඒ විදියමයි පුළුවන් කාම ධාතුවෙන් අරූප ධාතුවට යනකොටස්ස කියන්නේ කවුද යන්නේ අරූප ධාතු උප්පජ්ජන්තස්ස කියන්නේ කවුද කියන එක අර අභිදේයාත වලින් බල බල යන්න ඕන. අපි දන්නවා කාම ධාතුවෙන් චුත වෙලා හැමෝම අරූප ධාතුවට යන්නේ නැහැ ත්‍රි හේතුක යන්නේ. එතකොට ඒ විදියට අපිට බලන්න වෙනවා. දැන් මෙන්න මෙතන බලන්න රූප ධාතුවෙන් චුතව චුතස්ස කාම ධාතුන් උප්පජ්ජන්තස්ස. රූප ධාතුවෙන් චුත වෙලා කාම ධාතුවේ උපදින පුද්ගලයෝ සත්ත්ව අනුසය අනුසෙන්ති. 7ක් විතරයි අනුසය වෙන්නේ. අනුසය බංගා නත්ති. දැන් මේක කොහොමද අපි විග්‍රහ කරන්නේ? රූප ධාතුවෙන් චුතස්ස කාම ධාතුන් උප්පජ්ජන්තස්ස. එතකොට මේක අපි බලලයිමු අර සටහන ඉස්සෙල්ලා. දැන් මේක හොඳට බලන්න. මේ තියෙන්නේ පිටුව 585 ඡේදය 11 රූප ධාතුවෙන් චුතව කාම ධාතුවට පැමිණෙන්නේ උට සප්ත අනුශයෝම අනුශය වෙති භංග වූ අනුශය නැති. දැන් මෙතන මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ මෙහෙම එන්නේ සප්ත අනුශයම අනුශය වෙන්නේ පෘථග්ජනයන්ට. පෘථග්ජනයෝ විතරයි කියලා. ඒක අපි තව ටිකක් බලමු. දැන් මේකේ අභිදේයාත තියෙනවා අපි පස්සේ බලමු පිටුව 55 අවසාන ඡේදයයි පිටුව 56යි. මෙන්න මේ විදිහට තමයි අභිදේයාත තියෙන්නේ. රූප ධාතුවෙන් කියන එක විස්තර කරනවා සුද්ධාවාසයේ ඉඳන් කාම ධාතුවට එන්නේ නැහැ. ඒ නිසා තමයි මේ රූප ධාතුවෙන් කියන එක විග්‍රහ කරන්නේ. රූප භූමි 11යි ගන්නේ 16ම ගන්නේ නැහැ. කාම ධාතුවට එන්නේ කාම සුගති භූමි 7ම ගන්නවා. මොකද රූප ධාතුවේ ඉඳන් කෙලින්ම අපායට යන්නේ නැහැ. කාම භූමි 7ට ඇවිල්ලා සුගති භූමි වලට ඇවිල්ලා තමයි
යම් පුද්ගලයෙක් පෘථග්ජනෙක් හරි අපායට යන්නේ. දුගති භූමිය වලට යන්නේ. ඒ නිසා මෙතන කාම ධාතුවට කිව්වම ගන්නේ කාම සුගති භූමි 7 විතරයි. එතකොට ප්‍රතිසන්දි ගන්නව පුද්ගලයන්ට. දැන් රූප භූමියෙන් චුතවන පොඩ්ඩක් පොඩි කරන්න. රූප භූමියෙන් චුතවන සුගති අහේතුක හා ත්‍රි හේතුක පුද්ගලයන් ගන්නවා. අයි කාම ධාතුවට නෙන්නේ. එතකොට අසඤ්ඤ සත්වයන්ටත් එන්න පුළුවන්. රූප භූමියේ ඉඳලා දැන් අසඤ්ඤ සත්‍යොත් හේතුක පුද්ගලයෝම පමණයි. ආර්ය පුද්ගලයෝ උනත් ත්‍රි හේතුක පුද්ගලයෝ පමණයි. පෘථග්ජනයෝ උනත් ත්‍රි හේතුක පුද්ගලයෝ පමණයි. එතකොට කාම ධාතුවට කියන එක විස්තර කරනවා ද්වි හේතුක හා ත්‍රි හේතුක ප්‍රතිසන්දි. එතකොට සුගතිය හේතුකයට ලැබෙන්නේ ද්වි හේතුක ප්‍රතිසන්දියක්. ත්‍රි හේතුක පුද්ගලයන්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්ම තමයි කාම භූමිය ලැබෙන්නේ රූප භූමියෙන් චුත වෙනකොට. ආර්ය පුද්ගලයෝ රූප භූමියෙන් චුතව කාම භූමියේ ප්‍රතිසන්දිය නොගනිත්. මට මෙන්න මේක තමයි පෙන්වන්න ඕනි තිබුණේ. ආර්ය පුද්ගලයෝ රූප භූමියෙන් චුත වෙලා නැවත කාම භූමියට එන්නේ නැහැ කියන එක. එතකොට ආර්ය පුද්ගලයෝ සෝවාන් සකදාගාමි වුණත් එක්ක රූපේ එක්ක අරූපේ රහත් වෙලා පිරිනුවන් පානවා. දැන් මේක මතක තියාගන්න වෙනවා ආර්ය පුද්ගලයෝ රූප භූමියෙන් චුත වෙලා නැවත කාම භූමියේ ප්‍රතිසන්දිය ගන්නේ නැහැ කියන එක. ඒක හින්දා තමයි සප්ත අනුසයෝම අනුසය වෙයි කියන එක අර විසර්ජනාවේදී දක්වලා තිබුණේ. මේක පැහැදිලි නම් අපි වාචනා මාර්ගයට ගිහින් බලමු. මේක පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවද මහත්මිය? මම මම සේනා නායක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ රූප භූමින් අරූප භූමියට කාම භූමියට එන එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මේක තමයි අපිට අහන විසර්ජනාව. රූප භූමියෙන් චුත්ත වෙලා කාම භූමියට එන්නේ කවුද කියන එක හොඳට අපි අඳුන ගන්න තමයි මේ ප්‍රශ්නේ දක්වලා තියෙන්නේ. එතකොට රූප භූමිය කියලා මෙතන විග්‍රහ කරන්නේ සුද්ධාවාස වර්ජිත රූප භූමි 11යි 16න් 5ක් අඩු කරලා තියෙනවා. අපි දන්නවා සුද්ධාවාසයේ ඉඳන් කාම ධාතුවට එන්නේ නැහැ. ඒක අපි දන්නම කරුණක්. අනාගාමි අනිත් අය එනවා. අපි ඒගොල්ලන්ගෙනුත් කවුද කියලා බලමු. ඇයි නැතුව ගියා එකපාරට. හරි මහත්මිය පැහැදිලි කරන්න. කොට කාම ධාතුවට එන්නේ කාම සුගති භූමි 7ට විතරයි. අපාය ප්‍රතිසන්දියක් ගන්නෙ නැහැ. රූප ධාතුවෙන් එන්නේ චුත වෙලා. එතකොට කාම ධාතුවට එන්නේ කාම සුගති භූමි 7ට පමණයි. එතකොට කාම ධාතුවට කියන එක විග්‍රහ වෙන්නේ කාම සුගති භූමි 7. පැමිණෙන්නේ කවුද? ප්‍රතිසන්දි ගන්නා වූ පුද්ගලයෝ. ඒ පුද්ගලයෝ ගැන තමයි මේ විස්තර කරන්නේ. දැන් කවුද එන්නේ? රූප භූමියෙන් චුතවන සුගති අහේතුකයෝ. අසඤ්ඤ සත්ත්ව පුද්ගලයෝ දැන් ඉන්නේ රූප භූමියේ චුත වෙලා එනවා කාම භූමියට. එන්නේ ද්වි හේතුක පුද්ගලයෝ හැටියට. උප්පත්තිය ලබන්නේ. ඊළඟට එනවා ත්‍රි හේතුක රූප භූමියේ ඉන්න පුද්ගලයෝ. මේ කියන්නේ පෘථග්ජන පුද්ගලයෝ. එතකොට ඒගොල්ලෝ උප්පත්තිය ලබන්නේ කාම භූමියේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියම තමයි ලැබෙන්නේ. දැන් මේ දෙක පැහැදිලි නේද? රූප භූමියෙන් චුත වෙන්නේ සුගති අහේතුකයෝයි ත්‍රි හේතුක පුද්ගලයෝ. අසඤ්ඤ සත්‍යය අනිත් පෘථග්ජන පුද්ගලයෝ. ත්‍රි හේතුක පෘථග්ජන පුද්ගලයෝ. ඒගොල්ලෝ උප්පත්තිය ලබනවා කාම භූමියේ සුගති අහේතුකයා ද්වි හේතුක හැටියට උප්පත්තිය ලබනවා. ත්‍රි හේතුක පෘථග්ජන පුද්ගලයෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දියම ගන්නවා. එතකොට මිස් සමාවෙන්න මිස් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අසඤ්ඤ සත්වයක් ඇයි ද්වි හේතුකව ඉපදෙන්නේ කියන එක. අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්දියට කියන්නෙම ඒගොල්ලන්ගේ පූර්ව චුතිසිතත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද ඒගොල්ලන්ට අසඤ්ඤ සත්‍යයේ සිතක් පහළ වෙන්නේ නැති නිසා ඒ අසඤ්ඤ සත්ත්ව නෝනා තෙරුවන් සරණයි. ප්‍රතිසන්දියත් රූප භූමි තෙරුවන් සරණයි. සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් කියන්න. හොඳයි කියන්න සර්. අසඤ්ඤ භවයට යන්නෙම ත්‍රි හේතුකයක්. රූපාවචර මේ ධාන 4 වඩලා සංඥා විරාග භාවනාව කරන්න බෑ ත්‍රි හේතුකයක් නොවන කෙනෙකුට. නමුත් එතන ගන්න තීරණය තමයි අහේතුක වෙන්නේ. අන්න ඒ නිසායි අහේතුක සුගති කියලා කිව්වේ. ඒ නිසා ඒ අය ආපසු එන්නේ කාමාවචර භූමියකටයි. ඒක
අර දෘෂ්ටි 62 ඇතුලේ ওই ගැනත් විස්තර කරලා තියෙනවා. මීට ඉස්සෙල්ලා දේශනාවකදී කිව්වා මම හිතන්නේ ප්‍රේමසිරි මහත්තයාට උත්තර දෙන්න පුළුවන්. ඒ අය ත්‍රි හේතුකයි. ඒ පුජ්‍යලෝ ආපහු කාම භූමියට ඔව් පැහැදිලි දෘෂ්ටි 62 ඇතුළේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම එයා ද්විහේතුක එන්න ඕන නේද සර්? හරි සර් පැහැදිලි. මේකයි ඒ දෘෂ්ටි 62 ඇතුලේ ඉන්නේ ඔය අසඤ්ඤ භවයේ ඉඳලා එන අය උච්ඡේද දෘෂ්ටියට අයත් වෙනවා කියලායි කියන්නේ. නමුත් ඒගොල්ලන්ට ඒ දෘෂ්ටිය තියෙන්නේ ඒගොල්ලන් යන්නේ කල්ප 500ක් සිත නැති කරලා ඉන්නේ. අන්න ඒ නිසා යම්ම කිසි අකුසලයක් වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් සංඥා විරාග භාවනා කරේ චතුත්ථ ධානයේ ඉඳගෙන අන්න ඒකයි ත්‍රි හේතුක. ඒගොල්ලන් නැවත එන්නේ කාම භූමියට කෙලින්ම අපායට යන්නේ නැහැ. පසුව තමයි අපායට යන්නේ. ඒකෙදි ඒ දෘෂ්ටි 62 ඇතුලේ නෝනා විස්තරයක් තියෙනවා මේ ඒ දෘෂ්ටි විදියට විස්තර කරපු විස්තරයක් තියෙනවා. එතනදී මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් රූප භූමියේ ඇත්තටම රූපාවචර ධානය ලබන්න පුළුවන් ත්‍රි හේතුක පෘථග්ජනයෙකුටමනේ කාම භූමියේදී. එහෙමයි. එතකොට එයාගේ මේ මරණාසන්න අවස්ථාවේදී ඒ ධානයෙන්ම නොපිරීලා හිටියම තමයි රූප භූමියේ උප්පත්තිය ලබන්නේ. එතකොට අසඤ්ඤ සත්‍යයේ උප්පත්තිය ලබන්නේ දැන් කියපු ආකාරයටම ඒ සංඥා විරාග භාවනාවෙන්. නමුත් එතනදී අසඤ්ඤ භූමියේ ප්‍රතිසන්දි සිත ද්විහේතුක සිතක් නේද සර්? අසඤ්ඤ භූමියේ ප්‍රතිසන්දි සිත නොන සංඥා විරාග භාවනාවක් නිසා හේතුව බුදුහාමුදුරෝ අෂ්ට දුෂ්ටාක්ෂණ වලට ක්ලාසිෆයි කරා ඒක. ද්විහේතුකද ත්‍රි හේතුකද සර්? ඒක සුගති අහේතුක පුතක්නේ. සුගති අහේතුක කිව්වේ ඒක නිසා. ඔව් ඒක නිසා. තමයි සුගති අහේතුක උප්පත්තියක් නේ. එතකොට ඒක හින්දා තමයි එයා ද්විහේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ. මොකද මේ සුගති අහේතුක උප්පත්තියේදී එයාට චුතිසිත ප්‍රතිසන්දිසිත ආවට පස්සේ සිතක් නැහනේ. නෑ නෝනා එහෙම නෙවෙයි. නෝනා එයාගේ හිත නතර වෙලා තමයි සංඥා විරාග භාවනාවේ අවසාන චිත්තක්ෂණය වෙනකොට තියෙන්නේ. එහෙනම් නැවත උපදින්නේ එයා අනන්තර ප්‍රත්‍යයෙන් ඒ සිත එක්කමයි. අන්න ඒක නිසා තමයි එයා නැවත සුගතියට එන්නේ. නමුත් එයා සුගති අහේතුකේ. නමුත් මේ අසඤ්ඤ භවය බුදුහාමුදුරෝ ක්ලාසිෆයි කරේ අෂ්ට දුෂ්ටාක්ෂණයක් විදියට. යන්න එපා. ඒ හේතුව මහා කල්ප 500ක් මේ ලෝකේ දෙයක් කරන්න බැරුව හිතට කිසි දෙයක් කරගන්න බැරුව ඔහෙ ඉන්නවා. භවයේ දීර්ඝත්වය විතරයි එතෙන්දි කිසි දෙයක් කරගන්න බෑ. නමුත් අරූපයත් අෂ්ට දුක්ඛක්ෂණ කිව්වා. නමුත් එතෙදි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. සෝවාන් වෙලා ගියොත් ඕකේ. නැත්තම් ඒකත් හොඳ නෑ කියලා විස්තර කරනවා. තුන්වැනි පිටෙන් බොහොම පිංස. එතකොට සුගතිය හේතුක ප්‍රතිසන්දි සිත අර සුගති උපේක්ෂා සම්තිරණ සිතෙන් උප්පත්තිය ලබන්නේ ඒකම තමයි ආපහු එන්නේ. සමාවෙන්න මිස් නෑ සමාවෙන්න මිස් ඒ සිතෙන් නෙවෙයි ඒ සිත නිරුද්ධ වෙනව නෝනා. ඒ සිත නිරුද්ධ වෙනකොටම ටක් ගාලා උපදින්නේ අර භාවනා කර්මස්ථානයේ නතර වුණු තැනද? අර ඊට පස්සේ උප්පත්තිය ලැබනකොට ඊට කලින් 500කට ඉස්සෙල්ලා සිතෙන් තමයි උප්පත්තිය ලබන්නේ. ඒක ද්වි හේතුක සිත. අන්න හරි. ඒ කියන්නේ මේ අසඤ්ඤ භවයට යන්න ඉස්සෙල්ලා නිරුද්ධ වුණු සිත තමයි ඒ සිතේ අනන්තර ප්‍රත්‍ය තමයි නැවත කාම භවයේ උපදින්නේ. හරි සර්. ඒ කියන්නේ මේ සුගති උපේක්ෂා සම්තිරණ සිත. ඔව් කියන්න බෑ. ඔව් ඇත්තටම මේ අසඤ්ඤ සත්‍යේ ඉපදින්න රූපේ විතරයිනේ. එතකොට එතන සිතක් ඉපදින්නේ ඔව් සිතක් විතරයි.
එතකොට අහේතුක කියලා කිව්වේ ඒක කිසිම හේතුවක් එතනදී අපිට ගාව ගන්න බැරි හින්දා කියලා මට හිතුනේ. මේ එතකොට හැබැයි මේ අපේ යමක වාචනා මාර්ගයේ කෙලින්ම කියලා නැහැ නේද මේ එතන අපි ගත්තොත් එimhe අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන එකනට ද්වි හේතුක වෙනවා කියන එක එතනින් ගන්න පුළුවන්ද නැත්නම් වෙන තැනකින් ගත්ත දෙයක්ද ඔබතුමිය කියන්නේ? එතනින් නම් කෙලින්ම ගන්න බෑ වගේ මට හිතෙන්නේ. මෙතන තියෙන්නේ රූප භූමියෙන් චුත වන එතනින් ඔව් සුගති මම වචනා මාර්ගයට යන්නම්. හොඳයි. එතනින් කෙලින්ම එහෙම අදහසක් ගන්න බැහැ වගේ කියලා හිතෙනවා. පොඩ්ඩක් බලමු. තේරුම් ගන්න. 56 වෙනි පිටේ දෙවෙනි ඡේදයෙන් එතන කියනවනේ ද්වි හේතුක කියලා. රූප 56 පිටේ දෙවෙනි ඡේදය. නෑ 56 පිටේ දෙවෙනි ඡේදය. රූප භූමියෙන් චුතවන සුගති. ඔව් රූප භූමියෙන් මේ 56 පිටේ දෙවෙනි ඡේදය තමයි පේන්නේ. 56 පිටුවේ දෙවෙනි ඡේදය. මේ වාචනා මාර්ගයේ පොතේ රූප භූමියෙන් චුතවන සුගති අහේතුක ත්‍රි හේතුක පුද්ගලයෝ. එතකොට රූප භූමියෙන් චුතවන සුගති අහේතුකය කවුද? අසඤ්ඤෝ විය යුතුයිනේ. අසඤ්ඤ සත්ත්ව වෙන්න ඕනේ නේද? දැන් පේලියේ තියෙනනේ ද්වි හේතුක ත්‍රි හේතුක කියලා. බලන්න ඒක දිගටම කියවන්න. ඒක තියෙනවා. නෑ අපි මෙතන අඳුන ගන්න එපා. රූප භූමියෙන් චුත වෙන්නේ සුගති අහේතුකයි ත්‍රි හේතුක පුද්ගලයෝ කියලා. එතකොට සුගති අහේතුකයෝ කියන්නේ කවුද? රූප භූමියෙන් චුත වෙන ත්‍රි හේතුක පුද්ගලයෝ. රත්නායක මහත්තයාගේ ප්‍රශ්නේ තිබුණේ මේ වාචනා මාර්ගයේ කෙලින්ම කියලා නෑ නේද කියලා සුගති අහේතුක කියන්නේ අසඤ්ඤ සත්‍යද කියලා. එහෙම නේද මහත්මයා? නෑ මගේ ප්‍රශ්නේ උනේ සුගති අහේතුක ත්‍රි හේතුක කියලා දෙන්නම් මෙතන පෙන්නලා තියෙනවා මේ චුත වෙන අය. හරි. මෙතන මේ ප්‍රතිසන්දිය ලබනවා කියන තැනදී ද්වි හේතුක ත්‍රි හේතුක කියලා කිව්වට අපිට කෙලින්ම කියන්න පුළුවන්ද අසඤ්ඤ සත්‍යය චුත වෙලා ද්වි හේතුක උපදිනවා කියන එක එතනින් කියන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. ඒ දෙකම පොදුවේ නේද කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ රූප ලෝකයෙන් චුත වෙලත් රූප භූමිය අනිත්යෙන් වලින් චුත වෙලා ද්වි හේතුක උපදින්න පුළුවන් කමක් තියනවා වගේ මට හිතෙනවා මේ වාක්‍යය කියාගෙන යනකොට. ඒකයි මම පැහැදිලි කරගන්නයි ඇහුවේ. ඒවන් සර්ණයි. පැහැදිලි වෙනවද මෙතන? මේක කියන්නේ මෙච්චරයිනේ කියන්නේ රූප භූමියෙන් චුතවන සුගති අහේතුක ත්‍රි හේතුක පුද්ගලයන්ට කාම භූමියේ ද්වි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දිම ලැබේ. ප්‍රතිසන්දිම ලැබේ. එතකොට අපිට හිතන්න වෙන්නේ සුගති අහේතුකයට ද්වි හේතුක ප්‍රතිසන්දිය, ත්‍රි හේතුක පුද්ගලයාට ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. එහෙම නේද? අපි එක ටිකක් හොයලා බලමු. මට ඒක තාම හරියටම 100% කන්වින්ස් නැහැ. අපි බලමු හොයලා. මම හිතන්නේ අපි මීට ඉස්සෙල්ලා ඉගෙනගත්ත ධර්ම කරුණු අනුව රූප භූමියෙන් චුත වෙන රූප භූමියට යන්නෙම ත්‍රි හේතුක පුද්ගලයා විතරයිනේ මේ අසඤ්ඤ සත්‍ය ඇහැර. එතකොට ඒ ත්‍රි හේතුක පුද්ගලයෝ නැවත ප්‍රතිසන්දිය ගන්නකොට ද්වි හේතුක වෙන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ නේ. එතනයි එතන දෙහිතික වෙන්න බැරි කමක් නැහැ. එයාලට උපදින සිත කාම භූමියේ උපදින සිත දෙහිතික සිතක් නම් සිත 8ම පහළ වෙනවනේ. සිත 8ම කාම සිත 8ම පහළ වෙනවා නම් ඒ පහළ වෙන සිතක විපාකයක් වශයෙන් ලැබෙන්න පුළුවන්. ඒකාන්තයෙන්ම මේ අසඤ්ඤ සත්‍යය ද්වි හේතුක ඉපදෙනවා කියන එක ගන්න බෑ කියන වර්තයක් වගේ තමයි මම කිව්වේ. ඒක අපි මම පොඩ්ඩක් හොයලා බලන්න. ඔය ඒක අපි පොඩ්ඩක් හොයලා බලමු. නාන්සේන මහත්මයාට යමක් එකතු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි ඒක පසුව සාකච්ඡා කරලා බලමු. තව දුරටත් අපි පොත්වල බලමු. මෙතන හරියටම කියලා නෑ කවුද සුගති ද්වි හේතුක උප්පත්තිය ලබන්නේ කවුද ත්‍රි හේතුක උප්පත්තිය ලබන්නේ කියලා. එතකොට මෙතන ආර්ය පුද්ගලයෝ වනාහි රූප භූමියෙන් චුතව කාම භූමියේ ප්‍රතිසන්දිය නොගනී. ඒක හින්දාම තමයි මේ සත්තානුසය අනුසෙන්ති කියන එක දක්වලා තියෙන්නේ. ඒක පැහැදිලිනේ. ඒක හරි නේද? එතනින් අපිට යන්න පුළුවන් නේද? හොඳයි. හොඳයි. දැන් මෙතන මේ නැවත මෙන්න මේ ටික මම පෙන්නුවේ මේ 10 11 12 13 14 කියන ඡේද තව 15 16ක් තියෙනවා. මේ පෙන්නුවේ මේ රූප ධාතුයා කියන එක විග්‍රහ කරන්න වෙනස් ආකාරයට කියලා පෙන්වන්න. ඡේදය 10 දී රූප ධාතුයේ චුත්තව රූප ධාතු උපජ්ජන්තස්ස කියනකොට රූප ධාතුව කියන්නේ අසඤ්ඤ සත්‍ය අකනිට්ඨය හැර රූප භූමි 14. අපි ඡේදය 10 බැලුවේ නැහැ.
ඡේදය 10ට ගිහින් අපි මෙතෙන්ට එමු. ඡේදය 10 ඔයගලන්ට පොතෙන් බලා ගන්න පුළුවන්ද? පොතට පෙන්නන්න ඕනද? අවශ්‍ය නැහැ නෝන. පුතෙන් බලා ගන්න පුළුවන්. අවශ්‍ය නැහැ. හොඳයි. එහෙනම් බලන්න මෙතන ඡේදය 10 තියෙන්නේ මම පොතෙන් කියවන්නම්. රූප ධාතුයා චුතස්ස රූප ධාතුන් උප්පජ්ජන්තස්ස. එතකොට රූප ධාතුයා චුතස්ස රූප ධාතුන් උප්පජ්ජන්තස්ස කියනකොට අභිධේයාත දක්වලා තියෙන වචනා මාර්ගයේ මේ රෙෆරන්ස් දීලා තියෙනවා. රූප ධාතුවෙන් චුත වෙලා රූප ධාතුවට එන්නේ අසඤ්ඤයයි අකනිට්ඨයයි හැර රූප භූමි 14 ගන්නි. දැන් මෙතන අසඤ්ඤය හරි රූප ධාතුවෙන් රූප ධාතුවේ උපදින්නේ නැහැ අසඤ්ඤ සත්‍ය. අකනිට්ඨ බ්‍රහ්මයොත් රූප ධාතුවෙන් හැර රූප ධාතුවට නැවතෙන්නේ නැහැ. අකනිට්ඨයේදී සෝවාන් වෙනවා. ඒකින්ද රහත් වෙනවා. ඒකින්ද තමයි මෙතන රූප ධාතුයා කියන එක අභිධේයාත තියෙන රූප භූමි 14. රූප ධාතුවෙන් චුතෝ කාම ධාතුවට. එතකොට ගන්නේ සුද්ධාවාසය හැර රූප භූමි 11. අසඤ්ඤයත් ගන්නවා. ඊළඟට ඡේදය 12 කියන්නේ රූප ධාතුවෙන් චුතව අරූප ධාතුවට. එතකොට දැන් මෙතන බලන්න. වේහප්පලේ දක්වා ඇති රූප භූමි 10 ගන්නවා අසඤ්ඤ සත්‍යයි සුද්ධාවාසයයි හැර. රූප ධාතුවෙන් චුතව අරූප භූමියේ උප්පත්ති. මොකද අපි දන්නවා අසඤ්ඤ සත්‍ය යන්නේත් නැහැ. සුද්ධාවාසයේ පහම යන්නේ නැහැ. අනාගාමී ආර්යයන් වහන්සේලා යන්නේ නැහැ රූප ධාතුවෙන් අරූප ධාතුවට. ඉතින් ඒ නිසා මෙතනදී 10යි ගන්නෙ 6ක්ම අයින් කරනවා. මෙතන 1යි මෙතන 5යි. මම මේ පෙන්නන්නේ මේ රූප ධාතුව කියන එක විග්‍රහ වෙන්නේ ඒ ඡේදයට අනුව එතනින් ගිහින් කොහෙටද යන්නේ මොන ධාතුවටද යන්නේ කියන එක අනුව කියන එක පෙන්නන්න. ඊළඟට ඡේදය 13 කියන්නේ රූප ධාතුවෙන් චුතව න කාම ධාතුවට. එතකොට න කාම කියන්නේ එක්ක රූපයට එක්ක අරූපයට. එතකොට අසඤ්ඤය හැර රූප භූමි 15ම ගන්නවා. ඊළඟට ඡේදය 14 කියන්නේ රූප ධාතුවෙන් චුතව න රූප කියන්නේ කාම සහ අරූප. එතකොට සුද්ධාවාසය හැර ඉතිරි ඔක්කොම ටික ගන්නවා. මෙන්න මේක පෙන්වන්න තමයි මම මේක වෙනම දැම්මේ. රූප ධාතුයා කිව්වම ඒ ඡේදය අනුව ඒකේ අභිධේයාත වෙනස් වෙනවා. මේ ඔක්කොම දීලා තියෙනවා රෙෆරන්ස් මේ වාචනා මාර්ගයේ අපි බලමු එක ඡේදයකින් විස්තර කරලා වෙන්නේ නැත්නම් පේන්නේ නැහැ. පිටුව 55 අවසාන ඡේදයයි මෙන්න මේ ගොඩම තියෙන්නේ ඒකට තමයි. මේ බලන්න මේ ටික ඔක්කොම එකට දාලා තියෙන්නේ. ඒක ඇත්තටම ටිකක් මේ පරිස්සමෙන් බලන්න ඕන. කාම ධාතුයා ඔන්න මෙතන එකක් ඉවර වෙනවා. මෙතන අනිත් එක පටන් ගන්නවා. කාම භූමි 7න් චුතව මෙතනින් ඉවරයි. ඊට පස්සේ මෙතනින් පටන් ගන්නවා ඊළඟ එක. ඊට පස්සේ නැවතත් කාම ධාතුයයි ඉන්නේ මෙතනින් ඊළඟ එක පටන් ගන්නවා. ඔය විදියට ඊළඟ මෙතන ඒ ඡේදයට අනුව මේ ඡේද ටික විස්තර කරලා නැහැ. මෙන්න මෙහෙම කියලා තමයි මේ වාචනා මාර්ගයේ තියෙන්නේ. ඒතර මේක අපි පරිස්සමෙන් වෙන් කරගන්න ඕන. මෙතනින් ඉවරයි. ඇත්තටම මේ ඕගලන්ට පෙනෙයි මේක කිව්වට පස්සේ එතනින් එහාට විස්තර කරන්නේ නැහැ. මේ ටික කියලා නවත්තලා තියෙනවා. මෙතන තියෙනවා ඡේද ගොඩක විස්තරයක්. අර දැන් මම 4-5ක් පෙන්නුවේ ඔක්කොම මෙතනින් තියෙන. මේ තියෙන රූප කාම භූමි 11. ඊළඟ රූප භූමි 16න් චුතව ඒ විදිහට වෙන් කරනවා. මං කියපු එක තේරුණාද? රත්නායක මහත්මයා තේරුණාද? ඔව් තේරුණා මිස්. ඒක ඒ විදිහට ගන්න එක තේරුණා. ඔව් මෙතන ඡේද ගානක අභිධේයාර්ථ කාම භූමිය විස්තර කරනවා රූප භූමිය විස්තර කරනවා වෙනම. එතකොට මේක වෙන් කර ගන්න ඕන ඡේද අනුව මොනවද මේ කතා කරන්නේ මොකද්ද මේ මෙතනින් කියන්නේ මොකද්ද මෙතනින් කියන්නේ මොකද්ද මෙතනින් කියන්නේ කියන එක වෙන් කර ගන්න ඕනේ. මෙතන අර ඡේද 10 11 12 13 ඒ 15ට කීපයකටම මේක අදාළ වෙනවා.
සෝම මහත්මිය අමිත මහත්මිය තේරුණාද? අනිත් මහත්මීන්ට තේරුණාද? මේක වෙනම බලන්න තම තමන් ගන්න ඕන අපි ඒක මේ ඒ කියන්නේ ඒක වෙනම අපි ගලප ගන්න ඕන මේ තේරුණා මිස්. වෙන ඡේද 3 ඉඳන් ඡේද 9 දක්වාම ප්‍රශ්නය අහන්න නේද? අපි ඔව්. කියන්න මහත්මිය. දැන් ප්‍රශ්නයක් තියෙනවද පස්සේ? නෑ පස්සේ අපි කියවලා යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හොඳයි අපිට වෙනත් අවස්ථාවක සාකච්ඡා කරන්න අවස්ථාවක් හම්බුනාම කතා කරමු. මෙතන ඡේදයේ 3 ඉඳන් ඡේදයේ 9 දක්වාම අභිදෙයාත එකට පෙන්නලා තියෙන්නේ. ඒක ලකුණු කරගන්න පුළුවන් නම්. හරි. එතකොට ඊට පස්සේ අපි තව කීපයකට යම් දැන් අපි මේ තාම කතා කරේ ඒක මූලක අනුලෝම. අපි දැන් යමු ඡේදය 21. ඡේදය 21 මේක කියන්නේ අරූප ධාතුයා චුතස්ස රූප ධාතුවා උප්පද්ද. අරූප ධාතුයෙන් චුතව රූප ධාතුවේ උපදින අය. එහෙම අය නෑ. නාම නැති. දැන් මේක සිංහල පැත්ත බැලුවොත් මේ තියෙන්නේ අරූප ධාතුවෙන් චුතව රූප ධාතුවේ කාම ධාතුවටම පැමිණේ. සප්ත අනුසයෝම අනුසය වෙති. දැන් මේකත් අපි මං හිතන්නේ දන්න කාරණයක් තමයි අපි පැහැදිලි කරගන්න ඕන අරූප ධාතුවෙන් චුත වෙලා රූප ධාතුවට එන්නේ නැහැ. යටට එනවා නම් එන්නේ කාම ධාතුවටමයි. මම හිතන්නේ මේක අපි යම් ප්‍රමාණයකට අපි ඉගෙන ගත්තා වගේ මතකයි කලින් වසරවල අරූප ධාතුවෙන් චුත වෙන කෙනා රූප ධාතුවට යන්නේ නැහැ කාම ධාතුවටමයි එන්නේ. මේක විස්තරයක් දීලා තිනවා ඇයි එහෙම කියන්නේ කියන එක වාචනා මාර්ගයේ පිටුව 57 ඡේදය 2. මෙන්න මේක තමයි පටන් ගන්නෙ. මේක තමයි අරූප ධාතුය අරූප භූමි 4න් චුත්තවන පුද්ගලයාට රූප භූමියේ ප්‍රතිසං යට භූමියට උපදිනුයේ නම් කාම භූමියේ පමණක්ම උපදී. ඒ නිසා සත්ත අනුසයවම අනුසය වෙති. එතකොට ඒකේ විස්තරය මෙතන කියලා තියෙනවා න කාම ධාතුන් කීවේ නමුත් අරූප භූමි 4න් චුත්තව රූපාවචර භූමියේ නූපදී. ඒ නිසා අරූප භූමිය එකින් එක ඉහළට යාම ගත යුතුයි. අරූප භූමිය එකින් එක ඉහළට යාම ගත යුතුයි. කුමක් අරූප භූමියෙන් චුතව රූප භූමියේ නූපදින්නේද යත්. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. රූපාවචර ප්‍රතිසන්දියට හේතු රූපාවචර කුසල ධානය අරූප භූමියේ නොමැති බැවිනි. රූප නෑනේ. මෙතන ඒ ධානය වඩන්න බෑ. ඒ ධානය වඩන්න බෑ. ඔව් සර් විස්තර කරන්න සර්. රූප නැති නිසා බෑ. හරි සර් කියන්න සර්. රූප නැති නිසා රූප නැති නිසා රූපාවචර කුසල ධානය වඩන්න බෑ. ඒ නිසා අරූප භූමියෙන් චුත්ත වෙලා රූප ධාතුවට එන්නේ නෑ. එනවනම් එන්නේ කාම ධාතුවට. නැත්නම් එතනදිම සෝවාන් වෙලා අරූප භූමියට ගියා නම් එතනදිම රහත් වෙලා පින්වන් පාන්න පුළුවන්. එතකොට ඒක නිසා තමයි මෙතන නත්ති කියන එක දක්වලා තියෙන්නේ. එතකොට අපි දැන් යමු ඒකමූලික පටිලෝම. ඒකමූලික පටිලෝම පටන් ගන්නෙ ඡේද අපි ඉස්සෙල්ලා ස්ට්‍රක්චර් එකේ දැක්ක හැටියට ඡේදය 28 නේද? ඔව් 28. න කාම ධාතු චුතස්ස කාම ධාතු. ඡේදය 28න් පටන් ගන්නවා. මේ මෙතන ඉවරයි. එතකොට ඒකමූලක පටිලෝම කිව්වම අපි පාලි පැත්ත බලමු. මෙතනින් ඉවරයි. ඒකමූලක අනුලෝම. දැන් ඒකමූලක පටිලෝම පටන් ගන්නවා. පටිලෝම නිසා තමයි න කියන්නේ. ඒකමූලක නිසා එකයි ගන්නෙ. එතකොට න කාම ධාතුයා චුතස්ස කාම ධාතුන් උප්පජ්ජන්තස්ස සත්තේ අනුසය අනුසෙන්ති අනුසය බංගා නත්ති. මේක හරි පැහැදිලි. කාම ධාතුවෙන් චුත වෙලා කාම ධාතුයි උපදින්නේ න කාම ධාතුවෙන් චුත්ත වෙලා න කාම ධාතුව කියන්නේම රූප ධාතුවෙන් හෝ අරූප ධාතුවෙන් චුත්ත වෙලා කාම ධාතුවේ උපදින්නේ ආර්ය පුද්ගලයෝ එන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයෝ පමණයි. ඒකින්ද අනුසය 7ක් අනුසය වෙනවා. මම මේක නෙමෙයි ඇත්තටම ගත්තේ. මේකට වඩා ප්‍රශ්නයක් වගේ අපහසු වගේ පේන තැන ඡේදය 37
දැන් මේ න කාම ධාතු මූලක ඉවරයි. දැන් අපි පටන් ගන්නේ ඒක මූලක පටිලෝම රූප ධාතු මූලක. න රූප ධාතු මූලක. ඔන්න 37 න රූප ධාතුයා චුතස්ස කාම ධාතු උප්පජ්ජන්තස්ස. එතකොට න රූප ධාතුයා කියන්නේ රූප ධාතුව නැතුව කාම ධාතුවෙන් හෝ අරූප ධාතුවෙන් චුතව කාම ධාතුවේ උපදින. සත්තානුසයානුසෙන්ති පංචානුසයානුසෙන්ති. එතකොට තයෝනුසය නැහැ මෙතන. ඒ කියන්නේ අනාගාමී රාරි පුද්ගලෙ ඉන්න බෑ. ඒකින්ද ඒ විදිහට දක්වලා තියෙනවා ඊළඟට අනුසය භංග නැත්ති. දැන් මේක අපි පොඩ්ඩක් බලමු. මිස් දැන් මේ මෙතන සමාවෙන්න මිස් දැන් මෙතන දැන් මේ ධාතු වාරේ කතා කරන්නේ දැන් මේ ධාතු තුනෙන් චුත වෙලා උපදින අවස්ථාව ගැන විතරක් හින්දා තමයි අනුසය භංගා නැත්ති කියලා හැම එකටම ඉන්නේ අනුසය භංගා නැත්ති කියලා එන්නේ ඒකයි නේද මිස්? ඒ කියන්නේ මෙතන පිරිනිවන් පාන පුද්ගලයෝ ගැන කතා කරන්නේ චුත වෙලා උපදින පුද්ගලයෝ විතරයි කතා කරන්නේ. ඒක හින්දා හැම වෙලෙම අනුසය භංගා නැත්ති විදියට තමයි එන්නේ නේද මිස්? එක ධාතුවකින් තව ධාතුවක උපදිනවනේ. අතන පිරිනිවන් පාන පුද්ගලයෝ ගැන කතා කරන්නේ නැහැ. ඒකින්ද තමයි ඇත්තටම ඒ විදියට හැම තැනම ඒ විදියට දක්වලා තියෙන්නේ. දැන් මේ ඒක මූලික පටිලෝම 37. ඒතර මේකේ අපි අර ඉස්සෙල්ලා දැක්ක එක න රූප ධාතු අචුතස්ස කාම ධාතු උප්පජ්ජන්තස්ස. එතකොට න අභිදේයාත දක්වලා තිනවා. අපි ඊළඟට බලමු මේ වාචනා මාර්ගය පිටුව 58 ඡේදයේ 3. න රූප ධාතුයා කියන්නේ දැන් මේ න රූප ධාතුයා කියන්නේ එක්ක කාම භූමි 11 එහෙම නැත්නම් අරූප භූමි 4. ඊළඟට කාම ධාතු උප්පජ්ජන්තස්ස කියන්නේ කාම භූමි 11 උපදින. එතකොට කාම භූමි 11 උපදින්නේ කවුද? පෘථග්ජන සෝවාන් සකදාගාමි පෘථග්ජනය උපදිනවා සෝවාන් සකදාගාමි වෙලා කාම ධාතුවට න රූප ධාතු. එතකොට කාම ධාතුවෙන් චුත වෙලා කාම ධාතුවට එහෙම නැත්නම් අරූප ධාතුවෙන් චුත වෙලා කාම ධාතුවට. එතකොට එන්න පුළුවන් මෙන්න මේ පුද්ගලයන්ට පමණයි. එතකොට අරූප භූමි 4න් චුතව කාම භූමියේ උපදින්නේ පෘථග්ජනය පමණයි. අරූප භූමියට මේ දෙක අදාළ වෙන්නේ නැහැ. පෘථග්ජනය පමණයි. එතකොට මේ ඔක්කොම ටික දාලා තියෙන්නේ සෝවාන් සකදාගාමි ආර්යයන් කාම ධාතුවෙන් චුත වෙලා තමයි කාම ධාතුවට එන්නේ. අරූප ධාතුවෙන් චුත වෙලා කාම ධාතුවට එන්නේ පෘථග්ජනය පමණයි. එබැවින් පෘථග්ජන අනුශය 7ක් උපදිනවා. සෝවාන් සකදාගාමි පුද්ගලයන්ට අනුශය 5ක් උපදිනවා. මේක පැහැදිලිද? මේක ඒක මූලක පටිලෝම. එතකොට පටිලෝම වුණාම න රූප ධාතුයා කියලා තමයි යන්නේ. එතකොට මෙතනදී කාම භූමි 11න් චුත්ත වෙලා කාම ධාතුවට, එහෙම නැත්නම් අරූප භූමි 4න් චුත්ත වෙලා කාම ධාතුවට. එතකොට අරූප භූමි 4න් චුත්ත වෙලා කාම ධාතුවට එන්නේ නැහැ සෝවාන් සකදාගාමි ආර්යෝ. පෘථග්ජනයෝම පමණයි. නමුත් කාම ධාතුවෙන් චුත්ත වෙලා කාම ධාතුවට එනවා මේ සියල්ලම. පෘථග්ජනයෝ සහ සෝවාන් සකදාගාමි ආර්ය පුද්ගලයෝ. එතකොට පිළිතුරට එන්නේ එක්ක 7යි එහෙම නැත්නම් 5යි. මේක පැහැදිලි නම් අපි මේකේ අභිදේය වචනා මාර්ගයට ගිහින් බලමු 58 ඡේදය 3. මේ තියෙන්නේ න රූප ධාතුය කාම භූමි 11යි අරූප භූමි 11 උපදින කාම සුගති භූමි 7 සහ අරූප භූමි 4න් චුත වෙලා. ඒතර කාම ධාතුව නම් කාම සුගති භූමි 7යි අරූප භූමි 4යි. කාම සුගති භූමි 7න් හා අරූප භූමි 4. දැන් මේක අතර ඔක්කොම එකට එකතු කරලා කියන්නේ. මේ පළවෙනි එකට අදාළ වෙන්නේ මේක විතරයි. කාම භූමි 11යි අරූප භූමි 4න් චුත වෙලා කාම භූමි 11 උපදින. මෙතන ඉවරයි. මේ ඉතිරි ඡේද වලට අභිදේයාත තමයි මේ දක්වලා තියෙන්නේ. අර මම ඉස්සෙල්ලා 10 11 12 පෙන්නපු ආකාරයට. සමාවෙන්න මේ ප්‍රශ්නයක් අහන්නද? ඔව් කියන්න එතන අර මේ අපි හිතුවොත් එම් අරූප භූමීන සෝවාන් ආර්යයන් වහන්සේ නමක් හෝ සකදාගාමි ආර්යයන් වහන්සේ කෙනෙක් එතනින් චුත වෙලා කාම භූමියට එන්න පරිකමක් තියෙනවද කියන එක අපිට කලින් අපි කතා කරා දේ ගැන. අපි ඉගෙනගෙන තියනවා නේද මේ එතන අපිට මේ වාචනා මාර්ගයේ එක ඡේදයක පෙන්නවා අරූප භූමියෙන් හෝ රූප භූමියෙන් කාම භූමියට පැමිණීමක් නැත.
යටට පැමිණෙනවා නම් එන්නේ කෙලින්ම මේ පෘථග්ජන පුද්ගලයෝ පමණයි කියලා. ඒක බලමුද පොඩ්ඩක් ඒ ඡේදය බලමු. නෑ සෝවාන් මේ ආර්ය පුද්ගලයෝ එන්නේ නෑ රූප භූමි වලින් හෝ අරූප භූමි වලින් නැවත කාම භූමියට. එනවනම් එන්නේ එනවනම් කියන්නේ පෘථග්ජනව පමණයි එන්නේ. තෙරුවන් සරණයි. දැන් සාමාන්‍යයෙන් කියනව නේද සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් එකපාරක් කාම භූමියට එනවා කියලා. එතකොට ඒක කාම භූමියෙන් කාම භූමියට මිසක් රූප භූමියෙන් කාම භූමියට නෙවෙයි කියන එක තමයි අපිට ඉතින් ගන්න වෙන්නේ නේද? මම මේ ඡේදය පොඩ්ඩක් හොයාගන්න ඕනි. ඉස්සෙල්ලා අපි කතා කරා ඒක. ඒක ඡේදය පොඩ්ඩක් හොයන්න මේකයි. ඡේදය 11 බලන්න. ඡේදය 11. මම ඒක පෙන්නන්නම් ආපහු. ඡේදය 11 බැලුවම මේ බලන්න. ඡේදය 11 තියෙන රූප ධාතුවෙන් චුතෝ කාම ධාතුවට ඒ වගේම යම් තව ඡේදයක ඇති අරූප ධාතුවෙන් චුතෝ කාම ධාතුවට කියලා. දැන් මේක කියන්නේ මේ සප්තානුශයම අනුශය වෙත්. මෙතනදී වාචනා මාර්ගයේ පිටුව 55 අවසාන ඡේදය කියනවා ආර්ය පුද්ගලයෝ රූප භූමියෙන් චුතෝ කාම භූමියේ ප්‍රතිසන්දිය නොගනිති. එබැවින් සප්තානුශයම අනුශය වෙත්. ඒ විදිහටම තමයි අරූප භූමියෙන් චුතවත් ආර්ය පුද්ගලයෝ කාම භූමියේ උපදින්නේ. ඔව් ඒක 25 තියෙන්නේ. ඡේද 25. ඡේදය 20 තියෙනවා අරූප භූමිය. දැන් මේ තියෙන රූප භූමියෙන් චුතව කාම ධාතුවට. මේකෙන් බැලුවම පේනවා සප්තානුශය අනුශය වෙන්නේ පෘථග්ජනයන්ට විතරයි. ඒතර ආර්ය පුද්ගලයා එන්නේ නැහැ. ඒතර 20 බැලුවොත් අපිට 20 දී පේනවා අරූප ධාතුවෙන් චුතව කාම ධාතු උපජ්ජන්ත සත්ත්ව අනුශය අනුසින්ති. එතරම් තේන්නේ පෘථග්ජනයෝ පමණයි. එතකොට මේ රූප ධාතුවෙන් අරූප ධාතුවෙන් කාම ධාතුවට එන්නේ නැහැ ආර්ය පුද්ගලයෝ කියන එක මේ දෙකෙන් පැහැදිලි වෙනවා. ඒ විදිහට තියෙනවා මේ පිටුව 55 අවසාන ඡේදයේ වාචනා මාර්ගයේ. ඒක පොඩ්ඩක් ඒක අර ඉස්සෙල්ලා මම පෙන්නපු එකේ සඳහන් කරලා තියෙනවා. ඔයගලන්ට පස්සේ බලන්න පුළුවන්. නෝනත් තෙරුවන් සරණයි. හොඳයි සර්. තෙරුවන් සරණයි. ඔව් සර් කියන්නේ. නෝන ඒක හරි හේතුව දිව්‍ය ලෝකේ ඉඳලා සකු르දාගාමි කට්ටියට සෝවාන් කට්ටියට නැවත මනුෂ්‍ය ලෝකේ උපදින්න පුළුවන්. නමුත් රූපාවචර අරූපාවචර ගියන් පස්සේ ඊට වඩා ශක්තිමත් හිත. ඒක නිසා ඒ ආයත වහාම ඉතිරි සංයෝජන ඉතිරි අනුශය ධර්ම ප්‍රහීන කරන්න පුළුවන්. අපේ අර මහත්මයා කිව්ව ආකාරයට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එන්න පුළුවන්. රූපයට ගිහිල්ලා බෑ. අරූපයට ගිහිල්ලා බෑ. ඒක විශේෂයි. හේතුව දිව්‍ය ලෝකෙත් මේ කාම භවයේ අයිති එක්තරා බව කොටසක්. ඒක නිසා දිව්‍ය ලෝකය පුළුවන් රූපය හා අරූපේ බෑ. ඒ මොකෝ මෙතන අනුශය වෙන්නේ අනුශය ගැන කියවෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඊතුරු අනුශය කියන්න සිද්ධ වෙනවා. අනුශය ගැන කියවෙන්නේ නැහැ. ඒක නිසා රූපය සහ අරූපය නොන කියපු ප්‍රකාශය හරි. බොහොම පිංස. ඒක අපිට මේ වාචනා මාර්ගයේ පිටුව මයිසල කියපු ඒ පිටුව 55 අවසාන ඡේදෙත් විස්තර කරලම තියෙනවා ආර්ය පුද්ගලයෝ රූප භූමියෙන් චුතව කාම භූමියේ ප්‍රතිසන්දි නොගනිති. නොගනී කියලා තියෙනවා. ඒක හරි. එබැවින් සප්ත අනුශයෝම අනුශය වෙයි. ඒ වගේම අර අනිත් 21 ඡේදය ගත්තොත් අරූප භූමියෙන් චුතව කාම භූමියේ ආර්ය පුද්ගලයෝ ප්‍රතිසන්දිය නොගනිත් කියලා සඳහන් කරලා ඇති. ඒක නම් මම බැලුවේ නෑ වාචනා මාර්ගයේ. ඒකත් ඒ අදාළ ඡේදය කියන තැන ඇති. බොහොම පිංස. මේ දිව්‍ය ලෝකයෙන් එන්න පුළුවන්. මොකද දිව්‍ය ලෝකයක් කාම ධාතුවේම භවයක්. අපිට තව එකක් තියෙනවා. ඒකත් බලලා ඊට පස්සේ අපිට වෙලා තියෙනවා නම් සාකච්ඡා කරමු. තව එකක් විතර කරා නම් ඇති කියලා හිතනවා. ඔව් සර්. ඔව්. දැන් ඇති. දැන් නවත්තන්නද සර්? තව එකක් තමයි මම ලෑස්ති කරගත්තේ. එකක් විතර කරලා නතර කරමු. ද්වික මූලික පටිලෝම කියලා අපි දැක්කනේ වාරයක්. ඒක අපි කතා කරේ නැති නිසා
ඒක මෙතනදී අපි පෙන්වන්න හිතුවා එකක් අරගෙන අපි දැන් ඒක මූලක අනුලෝම කතා කරා, ඒක මූලක පටිලෝම කතා කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ ද්වික මූලක පටිලෝම. අපි විව්වේ දැක්කනේ. ඒක ඡේදය 64 පිටුව 595 පිටුව 595 ඡේදය 64 බලන්න. මේ පාලි පැත්ත න රූප ධාතුයා න අරූප ධාතුයා. දැන් දෙකක් ගන්නවා. ද්වික මූලකනේ. එතකොට දෙකක් එකට ගන්නවා. පටිලෝම නිසා න. එතකොට රූප ධාතුත් නෙමෙයි අරූප ධාතුත් නෙමෙයි. එතකොට අපිට එන්න පුළුවන් එක ධාතුවයි කාම ධාතුවෙන් විතරයි. එතකොට කාම ධාතුවෙන් චුතව කාම ධාතුවේ උපදින අයට සත්තානුසයෝ පංචානුසයෝ අනුසය බංගා නත්ති. එතකොට මෙතන තියෙන්නේ මේක වචනා මාර්ගයේ දීලා නැහැ. ඒක තමයි මම මේක කිව්වේ, මේක විස්තර කරලා නැහැ. අපිට මෙහෙම කියන්න පුළුවන්ද කියලා. මෙතන කාම ධාතුවෙන් චුත වෙන්න ඕන පෘථග්ජන අනුසය 7යි සෝවාන් සකදාගාමි අනුසය 5යි. න රූප ධාතුයා න අරූප ධාතුයා කියනකොට කාම ධාතුවෙන් චුත වෙලා කාම ධාතුවට එන අය. ඒකට අපිට මේක ගන්න පුළුවන් වෙනවා කාම භූමි 11න් චුත වෙලා නැවත කාම භූමි වලටම එන අය එක්ක පෘථග්ජන වෙන්න ඕනේ. ඒගොල්ලන්ට අනුසය 7ක් උපදිනවා. සෝවාන් සකදාගාමි ආර්ය පුද්ගලයෝ නැවත කාම ධාතුවට එනවා. අනුසය 5ක් උපදිනවා. අනාගාමී ආර්ය පුද්ගලයන් නැවත කාම ධාතුවට නොපැමිණේ. හැබැයි මේක මේ වාචනා මාර්ගයේ නැති නිසා මෙහෙම අර්ථ දැක්වීම හරි නේද කියන එක අපි පොඩ්ඩක් තව බලන්න වෙනවා. මට මේකේ ඇත්තටම පෙන්වන්න ඕන ඉතින් මේ ද්වික මූලික පටිලෝම කියන එක අවස්ථාවක් පටන් ගන්න මෙතනින්. මේ ටික තමයි අපිට සාකච්ඡා කරන්න මේ සූදානම් වුණේ. අපිට මොනවා හරි ප්‍රශ්න ගැටලු හරි නැත්නම් යම් දෙයක් එකතු කරන්න තියෙනවා මේ සඳහන් කරන්න තියෙනවා නම් අපිට දැන් පොඩි වෙලාවක් සාකච්ඡා කරන්න පුළුවන්. විනාඩි 5ක් විතර තියෙනවාද යම් මහත්මියෙකුට හෝ යමක් සඳහන් කරන්න? මේ ධාතු ආරය ඇත්තටම අමාරුයි. හැබැයි හරිම ගැඹීරයි. අපි දැන් මේ අපි කතා කරේ අර තියෙන පුච්චා අපි 81ක් ගැන කතා කරා. 81කින් බොහොම ටිකයි. නමුත් වාඩි වෙලා වචනා මාර්ගයත් එක්ක වචනා මාර්ගයේ පරිහරණය නම් බොහොම කරන්න වෙනවා. එක්ක බලනකොට මේක ගැඹුර තව අපිට මේ තේරුම් යනවා. ඒකෙම ඇත්තටම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කෙතෙක්ද කියන එකෙන්ම අපිට අපේ ඒක අපිට තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ තම තමන් මේක පරිහරණය කරන්න වෙනවා. බොහෝ දුරට ඡේදයි වාචනා මාර්ගයයි දෙක එකට බල තෙරුවන් සරණයි මිස්. ඇත්තටම ගොඩක් ගැඹුරුයි. තේරුම් ගන්න අපහසු මට්ටමේ යම් කරුණු තියෙනවා. අපි මම හිතන්නේ සමහර වෙලාවට අපි පොතත් එක්ක නැවත මේක බැලුවොත් සමහර වෙලාවට අපිට අවබෝධ වෙන්න ගොඩාක් වෙලාවට ඉඩ තියෙනවා. ටිකක් ගොඩාක් ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ ගොඩක් ගැඹුරුයි. ඒ ගැඹුරු තත්ත්වය නිසාම තමයි අපිට ටිකක් ග්‍රහණය කරගන්න අමාරු යම් පැටලවිලි සහගත අවස්ථාවන් ගොඩක් එනවා. අපි බලමු ඉදිරියට යම් ගැටලුවක් ආවොත් අපි ඒව විසඳගෙන යමු. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රශ්න පත්‍ර ගොඩදී ඇත්තටම ඔය දැනගන්න කොට ආවේ. එතකොට අපි කීප සැරයක් මේ පොත් පරිහරණයෙන්ම තමයි මේ විදියට අපිට යම් කරුණු තවදුරටත් බලන හැම වාරයේම අලුතෙන් දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒකින්ද අපේ අතේ තියෙන අපි මේවා නිතර පරිහරණය කරන්න වෙනවා. මේ ධර්ම කරුණු පැත්තට අපි තව අවබෝධ තේරුම් ගන්න වෙන්න නම් ඇත්තටම ගැඹුරු ධර්මයක්. අනුශය කියන්නේම ගැඹුරු ධර්ම කරුණු. එතකොට ඒ ධාතුවේ මේ ධාතුවට උපදිනකොට චුත්ත වෙලා උපදිනකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක තමයි අපිට මේ පුච්චා විසර්ජනා වාර වලින් පෙන්වන්නේ. බොහොම පිං. ගැඹුරු වුණත් ඇත්තට ඉගෙන ගන්න ආසයි. ඒක කියවන්න ආස හිතෙනවා. ඒකත් මට හිතෙන් හරි ලස්සනයි.
ඇත්තටම හරි සෝම මහත්මිය මේකේ පැය ගාණක් වාඩි වෙලා ඉන්න පුළුවන්. පොත් දෙක ළඟ තියාගෙන. ඒවා බල බල. ඇත්තටම ඒක හරිම මේ නිරාමිස ප්‍රීතියක් ඇති වෙන්නේ. ඔබ තුමිය කියපු එක හරියටම බුදුහාමුදුරන් කෙරේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේක ඇත්තට කියවන පිටු 400 ගාණක් එහෙම මෙහෙම කියලා එහෙමනම් හොඳට කියවන මම හිතන්නේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙයි කියලා තවත් ප්‍රඥාව දැකීම තුලින්ම ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහෙමනම් අපි අවසන් කරන්න මුදස හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර් නැවත වරක් සර්ට පින් දෙන්න ඕන. සර් නිසා තමයි අපිට මේ தත්ත්වෙට මේපත් වෙන්න පුළුවන් වුණේ මේ ධර්ම කරුණු යම් ප්‍රමාණයක් හෝ අවබෝධ කරගන්න. ඊට පස්සේ දැන් අපිම තමයි ඉතිරි ටික අපිම බල බල වර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි ධර්ම කරුණු අපි යම් දෙයක් අපිට ඉගෙන ගත්ත දෙයක් තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න හෝ අපි ඉගෙන ගත්ත දේ කියලා දෙන්න අවස්ථාවක් ලබා දීම ගැන මේ ඔබතුමාට ගෞරවයෙන්ම අනිකුත් ධර්ම සභාවේ ඉන්න සියලු දෙනාටමත් කෘතඥ පූර්වක සිහිපත් කරනවා මේ පැය දෙකක් පමණ කාලයක් මේ ඊටාම ගැඹුරු යමක ප්‍රකරණේනුත් අනුශය යමකේ පිළිබඳව මේ සාකච්ඡාවට සහභාගී වෙලා යම් යම් කරුණු එකතු කිරීම සාකච්ඡා කිරීම තුලින් අපි සියලු දෙනාම අපේ යම් අවබෝධයක් තියෙනවා නම් ඒක තව තව දියුණු කරගන්න හැකියාවක් ලැබෙනවා සහ ලැබුණා. එහෙමනම් අපි අවසන් කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු මම් පරන්ති. අපි මේ රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය අපි සියලු දෙනාගේම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං. තිරුවන් සරණයි සියලු දෙනාට. තිරුවන් සරණයි නෝනා දීර්ඝායුෂ නිරෝගී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වහ වහ ධර්ම ඥානෙ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඉවරයි මේ ඔබතුමීට ගොඩාක් පින් තිරුවන් සරණයි. තිරුවන් සරණයි මිස්. තිරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි.